विचित्र धर्म कथिक अतिपूज्य नम කියන්නට අවසරයි උඩුවේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මේ ස්ථානයේ වැඩමවා වදාළ අති ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමැති මාර්ගඵල ලබන්නට කැමැති ඒ දසදහසක් ලෝක ධාතුවේ වෙසෙන්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අතන්ට මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පිහිටන්න කියලා හිතාගෙන ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගන්න. තමන්ට හිංසාවක් පීඩාවක් කරදරයක් හිරිහැරයක් වෙච්ච වෙලාවේදී ඒ පිහිටක් ආරක්ෂාවක් සපේ ගත්තා වූ විෂ්ණු කතරගම සමන්පත්තිනි දලිමුණ්ඩ නායක ආදී වශයෙන් විවිධාකාර නම් ගොත් වලින් පෙනී සිටමින් දුකටපත් ජනතාවට පිහිටවන්නා වූ දේව මණ්ඩල සිහිපත් කරගෙන ඒ අත්න්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මඟඵල ලබන්නට කියලා. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරගත්තා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ අත්න්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා උතුම් වූ මඟඵල ලබන්නට කියලා. ඒ වගේම තම තමන් නමින් ජම්මාන්තර ගතවන්ට යෙදුනා වූ සියලුම ඥාතිත මිත්‍රාදීන් සිහිපත් කරගෙන
ඒ අයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ උත්තම පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් ඒන් අත මිදලා සුගත මුදිත වෙන්න කියලා හිතාගෙන. එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලුම දෙනා හිතින් දෙවියන්ට ආරාධනා කරන්න, මළගිය ඥාතිවරුන්ට ආරාධනා කරන්න මේ ස්ථානයට ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කියලා. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं निराजन्स सुनन्तु सग्मुखदं ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ සියලුම දෙනා මොහොතක් කල්පනා කරගන්න අනාදිමත් සංසාරේ ඉඳලා එන ගමනේදී අසත්පුරුෂයන්ගේ ඇසුරට වැටිලා රාග ద్వේෂ මෝහයන්ගෙන් බරිත වෙලා ඉන්න කාලෙක ඒ අති උත්තරීතර වූ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වඳුන ගන්නට බැරුව ඒ අති උත්තරීතර ආර්යයන් වහන්සේලා වඳුන ගන්නට බැරුව උන්වහන්සේලාට හිංගියක් හිංසාවක් නින්දාවක් අපහාසයක් උපහාසයක් කළා නම් ඒ උත්තමයන් වහන්සේලා මාහට කමා කර සිටසේක්වා කියලා හිතාගෙන ඒ උත්තමයන් වහන්සේලාව කමා කරගන්න පළමු කොට ඒ වගේම පින්වතුනි අදිස්ථාන කරන්න මේ ධම්සභා මණ්ඩපයේදී මේ ශ්‍රී සද්ධර්ම දේශනාව අවසන් වෙන්නට කලින් දහසක් නයින් ප්‍රතිමන්විත වූ සෝතාපන්න ඵලයේ පිහිටනවා කියලා ඒ වගේම පින්වතුනි සෝතාපන්න ඵලයේ පිහිටා ඇති යම් උත්තම පිරිසක් සිටිනවා නම් ඒ ඇත්තන් අදිස්ථාන කරන්න මම මාර්ග ඵලයන් උපසම්පදා කරගන්නවා කියලා ඒ උත්තරීතර අදිස්ථානකින් යුක්තව සියලුම දෙනා සූදානම් වෙන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට. හොඳයි. හොඳයි පින්වතුනි බොහෝ පිරිසක් කාලාන්තරයක් තිස්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් ශ්‍රවණය කරනවා. මේ විහාරස්ථානය කියලා කියන්නේ මේ ලංකාද්වීපයේ බොහෝ පිරිසක් තථාගත ධර්ම මොකන්ද කියලා අඳුනගත්ත ඒ මහ යතිවරයන් වහන්සේ වැඩ වාසය කරන ස්ථානය. අද මම උන්වහන්සේත් එක්ක කතා කරන වෙලාවේ මම උන්වහන්සේට කිව්වේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හදපු මෙත්තේ අපි මේ පිනුම් ගහන්න කියලා. ඒ කිව්වේ මේ උත්තමයන් වහන්සේලා පින්වතුනි කාලාන්තරයක් තිස්සේ ඔබ ඉල්ලපු දහම ඔබට දුන්නා. ඔබ ඉල්ලපු දහම කියලා කිව්වේ පින්වතුනි ඔබ මේ සද්ධා සම්පන්න වෙන්න, භක්ති සම්පන්න වෙන්න. ඒ අවශ්‍ය මහා ධර්මස්කන්ධේ උන්වහන්සේලා ඔබට දේශනා කළා. හැබැයි ඒකෙන් කියන්නේ පින්වතුනි උන්වහන්සේලා දන්නේ ඉතරයි කියලා එහෙම නෙමෙයි. මහා පරතරයකට සද්ධර්මයේ දන්න මේ යතිවරයන් වහන්සේලා ඔබට ගෝචර වෙන ධර්ම කතා කළා. ඒ ඔබට ගෝචර වෙන ධර්ම දේශනා කළා පින්වතුනි ඔබව යම් තලයකට ගෙනාවා. අන්න ඒක නිසා තමයි පින්වතුනි අද අපිට තථාගතයන් වහන්සේගේ නිවන් මඟ පැහැදිලි නිවන් මඟ එක එල්ලෙම ඔබත් එක්ක කතා කරන්න පුළුවන්. එක එල්ලෙම. ආයි ඔබ පින්වතුනි භක්තිවන්ත කරන්න අවශ්‍යතාවයක් නැහැ.
ඒ මට්ටම පිංගුතුනි ඔබ උදා කරගෙන ඉවරයි. අන්න ඒක නිසා තමයි පිංගුතුනි කිසිම ධර්ම දේශනාවකට ගියාට පස්සේ මම වැඩි මගේ නමවත් කියනවට කැමති නැත්තේ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් ශ්‍රවණය කරනවා. මේ විහාරස්ථානය කියලා කියන්නේ මේ ලංකාද්වීපේ බොහෝ පිරිසක් තථාගත ධහම මොකක්ද කියලා අඳුනගත්ත ඒ මහ යතිවරයන් වහන්සේ වැඩ වාසය කරන ස්ථානය. අද මම උන්වහන්සේත් එක්ක කතා කරන වෙලාවේ මම උන්වහන්සේට කිව්වේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හදපු මෙත්තේ අපි මේ පිනුම් ගහන්න කියලා. ඒ කිව්වේ මේ උත්තමයන් වහන්සේලා පින්විතනි කාලාන්තරයක් තිස්සේ ඔබ ඉල්ලපු දහම ඔබට දුන්නා. ඔබ ඉල්ලපු දහම කියලා කිව්වේ පින්විතනි ඔබ මේ සද්ධා සම්පන්න වෙන්න, භක්ති සම්පන්න වෙන්න. ඒ අවශ්‍ය මහා ධර්මස්කන්ධේ උන්වහන්සේලා ඔබට දේශනා කළා. හැබැයි ඒකෙන් කියන්නේ පින්විතනි උන්වහන්සේලා දන්නේ එච්චරයි කියලා එහෙම නෙමෙයි. මහා පරතරයකට සද්ධර්මයේ දන්න මේ යතිවරයන් වහන්සේලා ඔබට ගෝචර වෙන ධහම කතා කළා. ඒ ඔබට ගෝචර වෙන ධහම දේශනා කළා පින්විතනි ඔබව යම් තලයකට ගෙනාවා. අන්න ඒක නිසා තමයි පින්විතනි අද අපිට තථාගතයන් වහන්සේගේ නිවන් මඟ පැහැදිලි නිවන් මඟ එක එල්ලෙම ඔබත් එක්ක කතා කරන්න පුළුවන්. එක එල්ලෙම. ආයි ඔබව පින්විතනි භක්තිවන්ත කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ මට්ටම පින්විතනි ඔබ උදා කරගෙන ඉවරයි. අන්න ඒක නිසා තමයි පින්විතනි කිසිම ධර්ම දේශනාවකට ගියාට පස්සේ මම වැඩි මගේ නමවත් කියනවට කැමති නැත්තේ. මම ඔබට හැමතිස්සෙම කියන දේ තමයි පින්විතනි මෙතනින් එහාට මේ කටහඬ පව අමතක කරන්න කියලා දේශනාව විතරක් ඒ ධර්ම කරුණු ටික විතරක් තමන්ගේ ජීවිතේට ගන්න මාවත් ඔහොම අමතක කළා දාන්න. මම ඔබට හැමදාම කියන දේ තමයි පින්විතනි ඔබයි මායි අතර ගනුදෙනුවක් නැහැ. තියෙන එකම ගනුදෙනුව තමයි පින්විතනි ධර්මයයි ඔබයි. ධර්මයයි ඔබයි එක්කයි ගනුදෙනුව තියෙන පින්විතනි ඔබට තනි තනියෙන් හිතා ගන්න තියෙන ධර්මයයි මමයි. එතනින් එහාට දෙයක් නැහැ පින්විතනි. ඔබ වද මේ තැනට ගෙනාවේ පින්විතනි මම නෙමෙයි. මම ඔබට සද්ධර්මයේ දේශනා කළා තමයි. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් පින්විතනි මනාකොට අධ්‍යයනය කර ඒව භාවිතාවට නගනග භාවනාවට නගනගා පින්විතනි ඒ දහම් කරුණු මතු කර කර ඔබට දේශනා කළා තමයි. නමුත් පින්විතනි ඔබ පුංචි කාලේ ඉඳලා දහම් පාසලට ගිහිල්ලා එතනින් ඉගෙනගත්ත දහම් පොදේ ඉඳලා පින්විතනි ඔබ මේ ආපු ගමනේදී මුණ ගැහිච්ච සියලුම යතිවරයන් වහන්සේලා අද ඔබ ලබපු මාර්ගඵලයක් තියෙනවා නම් ඒකට දායක වෙලා තියෙනවා. අද ඔබ ලබපු අවබෝධයක් තියෙනවා නම් මේ සද්ධර්මයේ කෙරෙහි පින්විතනි ඔබට ඒකට දායක වෙලා තියෙනවා. ඒකයි මම කියන්නේ තථාගතයන් වහන්සේගේ සංඝ රත්නය කියලා කියන්නේ පින්විතනි පරම පූජනීය මහා ශ්‍රේෂ්ඨ පිරිසක්. ඒක ඔබ නිරන්තරයෙන්ම අවබෝධ කරගත යුතු දෙයක් පින්විතනි. අද මට මේ ධර්ම අවබෝධ වෙන්න මාත්‍රයක් ගානේ පින්විතනි මේට අවුරුදු 200කට 400කට කලින් හිටපු ගණයින් නාන්සලා ගැන පවා පින්විතනි මට පුදුමාකාර භක්ති ආදරයක් මතුවලා එනවා, මහා ගරුත්වයක් මතුවලා එනවා. පන්සලේ ඉඳගෙන පවුල් කකා හරි පින්විතනි මේ ත්‍රිපිටකය ආරක්ෂා කළා ඒ උන්වහන්සේලා. ත්‍රිපිටකයේ පුත්ගුලට දාලා යතුරු කරකවල පින්විතනි ලොක් කරලා ඒක ඉනේ ගහගෙන හිටියාද ඒක නිසා තමයි පින්විතනි අද අපිට මේ සද්ධර්මයේ හිමි උනේ. අද නම් වෙලා තමයි නිවන සාක්ෂාත් කරගන්න යන්නේ. ඒක තමයි පින්විතනි ප්‍රසාද හිත. ඔබ දන්නවනේ න චේතනා කර්ණීය සූත්‍රයෙන් මම ඔබට මේට කලින් පැහැදිලි කරලා දීලා ඇතිනේ. න චේතනා කර්ණීය සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ පින්විතනි චේතනාවෙන් කළ යුත්තක් නැත. සද්ධාවට පත් වූ කෙනාට ප්‍රමෝදයට පත් වේවායි චේතනාවෙන් කළ යුත්තක් නැති යන ධර්මතාවය. එනම් ප්‍රමෝදයට පත් වෙච්ච කෙනාට ප්‍රීතිය නැගේවායි චේතනාවෙන් කළ යුත්තක් නැති යන ධර්මතාවය. දැන් ධර්මයේ විසින් ධර්මයේ පුරවන ක්‍රමවේදයක් තථාගතයන් වහන්සේගේ ශාසනයේ තියෙන්නේ. එනම් ප්‍රීතියට පත් වෙච්ච කෙනාට පස්සද්ධියෙන් සුඛයත් සුඛයෙන් සමාධියත් සමාධියෙන් යථාභූත ඥාන දර්ශනයත් යථාභූත ඥාන දර්ශනයෙන් නිර්වේදයත් නිර්වේදයෙන් විරාගයත් විරාගයෙන් විමුක්තියත් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයත් කියන ධර්මිය විසින් ධර්මිය පවත්වනවා නිබ්බාන පරතරයට යාම සඳහා ධර්මිය විසින් ධර්මිය පුරවනවා. න චේතනා කර්ණීය සූත්‍රය. එනම් පින්වතුනි ප්‍රසාද හිත කියන එක මොන තරම් වැදගත්. එකම කාරණාවක් නිසා හරි පින්වතුනි ඔබගේ ප්‍රසාද හිතට හානියක් වුණා කියලා කියන්නේ පින්වතුනි ඔබ සාහමුලින්ම නිවන් මගෙන් බැහැර වුණා කියන එක. ඒක නිසා ඔබ අතරේම අදිස්ථාන කරගත යුතු කාරණාවක් තමයි පින්වතුනි කවදාවත් තමන්ගේ ප්‍රසාදිත නැති වෙන්න දෙන්න එපා.
විශේෂයෙන්ම තථාගතයන් වහන්සේ ගැන තියෙන ප්‍රසාද හිත බින්දු මාත්‍රයක්වත් පිංගුතුනි නැති වෙන්න දෙන්න එපා. තථාගතයන් වහන්සේගේ ගුණ සිහිපත් කරනවා කියලා මම ඔබට කිව්වනේ. තථාගතයන් වහන්සේගේ ගුණයන් ඔබ නිරන්තරයෙන් දකින්න ඕනේ පිංගුද. ඊයේ රාත්‍රියේත් මම දේශනාවක් අවසන් කළ රෑ 1:00 2ට විතර ඇති ආරාමයට වඩිනකොට අපේ ස්වාමීන් වහන්සේලා ඒ වෙනකොට ධර්ම සාකච්ඡාවක් කර හිටියේ. මම මේ සාකච්ඡාවට වැඩි වෙලා මම උන්වහන්සේලාට මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මම කිව්වා අපේ හාමුදුරනේ පොඩ්ඩක් තථාගතයන් වහන්සේ ගැන මෙනෙහි කරලා බලන්න. කෝටි ලක්ෂයක් සක්වලටම බුද්ධාඥාව පතුරවන්න පුළුවන් මහා ශ්‍රේෂ්ඨ උත්තමයා. උන්වහන්සේ හා ඉරිදියෙන් සමාන වෙච්ච කෙනෙක් මේ කිසිම ලෝතලයක නැහැ. උන්වහන්සේ හා සමාධියෙන් ධ්‍යාන සමාපatti වලින් ප්‍රඥාවෙන් සමන්විත කෙනෙක් උන්වහන්සේ හා සම කරන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලෝක ධාතුවේ නැහැ. කෝටි ලක්ෂයක් සක්වලට තියාගෙන පින්විතනි එතෙන්දී දක්වපු දේ අන්න බුදු ගුණයන් මෙනෙහි කරන්න පින්විතනි මගේ ශාස්ත්‍රුන් වහන්සේව කවදාකවත් කිසිම කෙනෙකුට කාමයට ඇදලා ගන්න බෑ. සියලු කාමයන් ප්‍රහීණය කරපු මහ උත්තමේ. අන්න තථාගතයන් වහන්සේ ගැන පින්විතනි නිරන්තරයෙන් ඔය ආකාරයෙන් තමන් බුද්ධානුස්සතිය වඩා ගන්න. අරහං කියලා කිව්වට පින්විතනි ඔබට නොතේරෙන ගොඩක් දේවල්. ඔය කියන මහා ගුණස්කන්ධයන් දකින වාරයක් ගානේ පින්විතනි හිතේ ඇදිලෙයි. අන්න ගරුගුණ හිතක් හට ගන්නවා තථාගතයන් වහන්සේ ගැන. තථාගතයන් වහන්සේ ගැන හටගන්නේ ගරුගුණ හිත හරිය වැදගත් පින්විතනි ඔබට මේ නිර්වාණගාමිනී පටිපදාවට. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ අහන්න පින්වතුනි ඔබට අතහැරෙනවා. ඒ අතහැරෙන්න පින්වතුනි ඔබට මහා ශාන්තියක් දැනෙනවා. ඒ කාන්තේම සද්ධර්මයේ නිසාමයි මට ඒක ලැබෙන්නේ. එහෙනම් සද්ධර්මයේ ගැන පින්වතුනි අනන්ත අප්‍රමාණ මහා කරුගුණ හිතක් තියාගත්තා. ඒ සද්ධර්මයේ නිතරම අපිට ඇහෙන්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා. පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලබා දෙන්න පුළුවන් යතිවරයන් වහන්සේලා මේ ශාසනයේ වැඩ ඉන්න නිසා. මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගෙන ආපු නිසා. එහෙනම් මේ ත්‍රිපිටකය ආරක්ෂා කරගන්න තමන්ගේ පණ පුදපු උත්තමයන් ගැන මොනවද පින්විතනි තව කතා කරන්න තියෙන්නේ? එහෙනම් මේ ආර්ය සංඝයා වහන්සේ ගැන ඔබට මහා ගරුගුණ හිතක් පිහිටන්න ඕනේ. එහෙනම් ඔබ කවදාකවත් ආර්ය සංඝ රත්නය ගැන පින්විතනි වරදක් දකින්න අය නෙමෙයි. මම ඔබට නිරන්තරයෙන් කියන දෙයක් තමයි සාරිපුත්‍රයන් වහන්සේ පරම පූජනීයයි. සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිමයක් හදලා තියෙනවා පින්වතුනි සඳුන් ලීයෙන්. තවත් පිළිමයක් හදලා තියෙනවා අසුචියෙන්. ඔබ වඳින්නේ සඳුන් ලීයට විතරද? පරම පූජනීය සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිම දෙකක් තියෙනවා. එකක් සඳුන් ලීයෙන් හදලා. අනිත් එක අසුචියෙන් හදලා. එකක් සුවඳ ගහනවා. අනික ගඳ ගහනවා. ඔබ වඳින්නේ සඳුන් ලීයෙන් හදපු පිළිමෙට විතරද? නෑ. ඔබ පිළිම දෙකටම වඳිනවා. සාරිපුත්‍රයන් වහන්සේට තෑගිච්ච වැලි කැටෙත් මට නම් පූජනීයයි. ඒ තරම් මහා පරම ශ්‍රේෂ්ඨ උත්තමයෙක් පින්වතුනි. එහෙනම් ඒ උත්තමත්වයේ දරා සිටින ශ්‍රාවක සංඝයා වහන්සේලා කියලා කියන්නේ මහා පරම පූජනීය පිරිසක්. මේ ශාසනයේ නැගින්නේ පින්විතනි ඔන්න ඔය ගරුගුණ හිතත් එක්ක. ඒක නිසා ඒ ප්‍රසාද හිත හැම මොහොතකම තියාගන්න උත්සාහ කරන්න. ප්‍රසාද හිත තමන්ගේ කැඩෙනවා නම් පින්විතනි වහ ඒක පිළියම් කරගන්න නැත්නම් වැඩක් නැහැ. මම අපේ ස්වාමීන් වහන්සේලාගෙන් හැමදාම අහන්නේ එකම එක ප්‍රශ්නයයි. මං අහන්නේ ඔබ සෝවාන්ද දැන්? මං අහන්නේ ඔබ දැන් සකදාගාමීද? ඒ මොකුත් අහන්නේ නැහැ. මං අහන්නේ එකම එක දෙයයි. ඔබ වහන්සේ සතුටින්ද ඉන්නේ? පුංචි ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න ආරාමේ. මං කියන තියෙන්නේ ඔබ වහන්සේලාට දුකක් දැනුනොත් හිතට ඇවිල්ලා මාව මුණ ගැහෙන්න. එච්චරයි. මොකද පින්වතුනි වෙන දෙයක් දෙන්න අවශ්‍ය නැහැ. සතුට හිත තමයි වැදගත් වෙන්නේ. සතුටෙන් හිටියොත් සතුට කියලා කිව්වේ පින්වතුනි කාමුක සතුට එහෙම නෙමෙයි. නිරාමිස ප්‍රීතිය කියන එක සද්ධර්ම ශ්‍රවණය තුළ මනාකොට තමන්ට උරුම වෙන එක. තමන්ට මනාකොට ලැබෙන එක. ආන්නේ නිරාමිස ප්‍රීතිය තුළ යම් කෙනෙක් ජීවත් වෙනවා නම් පින්වතුනි ආන්ගේ ප්‍රීති මනස්ස කායෝ පස්සද්දි පස්සද්ද කායෝ සුඛං දේති සුඛිනෝ සමාධියති.
තථාගතයන් වහන්සේගේ වචනේ කවදාක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් ඔබට තියෙන්නේ පින්විතනේ නිරන්තරයෙන් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. කුසල සීලය කියන්නේ ඔන්න ඕකට. කුසල සීලය වඩන්න පුළුවන් තරම් කුසල සීලෙන් අවිප්‍රතිසාරයත් අවිප්‍රතිසාරයෙන් ප්‍රමෝදයත් ප්‍රමෝදයෙන් පස්සද්ධියත් ආදී වශයෙන් පින්විතනේ ලැබෙන ක්‍රමවේදයක් තියෙනවා. එහෙනම් මේ කුසල සීලය වඩන්න කියලා කිව්වේ පින්විතනේ කාය සුචරිතය වඩන්න. වචී සුචරිතය වඩන්න, මනෝ සුචරිතය වඩන්න. ඔය ටික කරගන්නත් එච්චරයි ඔබට කරන්න තියෙන්නේ. හැබැයි මේ ටික කරගන්න නම් පින්වතුනි ඔබට යමක් දැනিলা තියෙනෝනේ මේ වෙනකොට. ඒ තමයි පින්වතුනි මේ සසරේ තියෙන ගිනි භයානකකම. මේ සසරේ තියෙන භයානකකම Tamanට නොවැටෙන තාක්කල් පින්වතුනි ඔබ මේ සසරේ සැරිසරනවම තමයි. ඔබ මේකට සාරයි කියනවා පින්වතුනි මේ සංසාරයි කියාගෙන යනවා. සං කියලා කිව්වේ අවිද්‍යාව තෘෂ්ණා දෙකේ එකතුවට. අවිද්‍යාව තෘෂ්ණා දෙකෙන් මේ ගොඩ නැගෙන භව ගමන සාරයි කිය උල උලා කන වැඩපිළිවෙලක් සකස් කර ගන්නවා පින්වතුනි දන්නේම නැතුව. ඔබ නිගමට හිතලා බලන්න අද ඔබට පින්වතුනි නිවන් දකින්න කොච්චර කැමැත්තක්ද තියෙන්නේ කියලා. අපි දේවල් ප්‍රයොරිටයිස් කරනවානේ. ඔය ප්‍රයොරිටි එක දීලා තියෙන නිවනට දීලා තියෙන ප්‍රයොරිටි එක මොකද්ද? කීවෙනි තැනද ඔබ දීලා තියෙන්නේ? නිවන් දකින්න. තථාගතයන් වහන්සේගේ දේශනාව මම ඔබට කියන්නම්. එක්තරා දෙවි කෙනෙක් ඇවිල්ලා තථාගතයන් වහන්සේට කියනවා අනාගාමි වෙච්ච බ්‍රහ්මේ. ස්වාමීනි හිස ගිනිගත් වෙගින නිවන ලෙස දණ්ඩෙන් පහර කරන කෙනෙක් එයින් නැකිටලා දුවන්නේ යම්සේද ඒ තරම් වූ වේගෙන් මේ සත්වයා කාමරාගය දුරු කළ යුතුයි කියලා. අන්න ඒ වෙලාවේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා නෑ දෙවිය ඔබට වැරදුනා. සන්තියාවිය ඔමට්ටෝ ඩයමානේව මත්තකේ සත්කාය දිට්ඨි ප්‍රහාණාය සතෝ වික්ඛු පරිපසේ. මම මගේ මහණුන්ට කියන්නේ හිස ගිනි ගත්තෙකු එගින් නිවන ලෙස දණ්ඩෙන් පහර කන කෙනෙක් එයින් නැකිටලා දුවන්න තත් කරන්නේ යම්සේද වහවහ සත්කාය දිට්ඨිය දුරු කරගන්න කියලා. දැන් මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. ඔබ සත්කාය දිට්ඨිය දුරු කරගන්න යන්නේ ඔය කියපු විදිහටද? කොණ්ඩෙට ගිනිය වුණාට පස්සේ ළමයාව මොන්ටිසෝරි දාලා ඇවිල්ලාද පින්විතනේ නිවාගන්නේ? මේකට හේතුව තමයි පින්විතනේ ඔබ මේ සසරේ තියෙන ගිනි භයානක දුක දැකලා නැහැ. ඔබ කවුද කියලා ඔබට තාම තේරිලා නැහැ. ඒක නිසා තමයි පින්විතනේ මේ දේශනාවල වැඩි හරියක් ඔබට ඒක තේරුම් කරලා දෙන්න හදන්නේ. ඔබ වැටිලා ඉන්න බලයේ ස්වභාවය. මහා දරුණු වලකට පින්විතනේ මේ වැටෙන්නේ හිතන්න එපා මේ මනුෂ්‍ය ජීවිතයක් හම්බුණා කියලා පින්විතනේ මහා උජාරුවට නටනට ඉන්නයි මනුෂ්‍ය ජීවිතේ හම්බුනේ කියලා. පල් මෝඩ විදිහට පින්විතනේ මේ මනුෂ්‍ය ජීවිතේ ගත කරන්න ගිහිල්ලා අන්තිමට මහා විනාශයක් කරගන්නේ මැරෙන එක කුණු පෙරේතයෝ වෙනවා. මොන අපරාධයක්ද බලන්න. මම මේ ගැන ගොඩාක් පරීක්ෂණ කරපු කෙනෙක් පින්විතනේ ලංකාවේ ඉන්න මහත් ඔය කියන හොඳාකාර දන්න. ස්වාමීනි හිස ගිනිගත්තෙකු එගින නිවන ලෙස දණ්ඩෙන් පහර කරන කෙනෙක් එයින් නැකිටලා දුවන්නේ යම්සේද ඒ තරම් වූ වේගෙන් මේ සත්වයා කාමරාගය දුරු කළ යුතුයි කියලා. අන්න ඒ වෙලාවේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා නෑ දෙවිය ඔබට වැරදුනා. සන්තියාවිය ඔමට්ටෝ ඩයමානේව මත්තකේ සත්කාය දිට්ඨි ප්‍රහාණාය සතෝ වික්ඛු පරිපසේ. මම මගේ මහණුන්ට කියන්නේ හිස ගිනි ගත්තෙකු එගින් නිවන ලෙස දණ්ඩෙන් පහර කන කෙනෙක් එයින් නැකිටලා දුවන්න තත් කරන්නේ යම්සේද වහවහ සත්කාය දිට්ඨිය දුරු කරගන්න කියලා. දැන් මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. ඔබ සත්කාය දිට්ඨිය දුරු කරගන්න යන්නේ ඔය කියපු විදිහටද? කොණ්ඩෙට ගිනිය වුණාට පස්සේ ළමයාව මොන්ටිසෝරි දාලා ඇවිල්ලාද පින්විතනේ නිවාගන්නේ? මේකට හේතුව තමයි පින්විතනේ ඔබ මේ සසරේ තියෙන ගිනි භයානක දුක දැකලා නැහැ. ඔබ කවුද කියලා ඔබට තාම තේරිලා නැහැ. ඒක නිසා තමයි පින්විතනේ මේ දේශනාවල වැඩි හරියක් ඔබට ඒක තේරුම් කරලා දෙන්න හදන්නේ. ඔබ වැටිලා ඉන්න බලයේ ස්වභාවය. මහා දරුණු වලකට පින්විතනේ මේ පුළුවන් තරම් ඔය එකතු කරගත්ත සල්ලි ටික දොස්තරලාට දීදී කොහොම හරි තියාගෙන ඉන්න අනේ දොස්තර මහත්තයෝ මං තාම සෝතාපන්න නෑ. අඩුම තරමේ මට සෝතාපන්න මාර්ග අනුගාමිකත්වයක්වත් නෑ. මට නම් මැරෙන්න දෙන්න එපා. මොකද පින්විතනේ ඔබ මලොත් ඔබ ඉවරයි. මේක ඇත්ත පින්විතනේ මේක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේක කියනකොට පපුවට ටිකක් හරි දුකයි පපුවට වදිනවා. අනේ මම මොකද කරන්නේ? මම ඔබට ඔප්පු කරගන්න කරුණක් කියන්නම් පින්විතනේ ඔබගේ දරුවෝ ඇවිල්ලා ඔබට කිව්වොත් එහෙම අම්මේ උඹ මලාට පස්සේ මම පාන්සු කූලේ දෙන්නේ නෑ. 7 දවසේ දාන්නේ 3 මාසේ දාන්නේ අවුරුද්දේ දාන්නේවත් දෙන්නේ නැහැ. මට ඕවා දෙන්න සල්ලි නැහැ. ඔබ මොනවා කියයිද?
ඔබ ඒකාන්තයෙන්ම කියයි අඬා වැළපෙන්නේ නේද? ඇයි පුතේ උඹ බොහොම අසත්පුරුෂ වැඩ කරන්නේ? මං උඹට මෙච්චර කරලත් ඇයි උඹ මට ওই தත්ත්වය උදා කරන්න කියලා අහනව නේද? ඒ කියන්නේ පිටුදින ඔබ හොඳාකාරම දන්නව නේද? මැරිලා පින් හිඟා කන මල පෙරේතෙක් වෙන්න යන්නේ කියලා. බ්‍රහ්මයන්ට මොකටද පින්? දෙවියන්ට මොකටද පින්? දෙවියෝ කියන්නේ පිනෙන් පෝෂණය වෙන පිරිසක් නෙමෙයි පිටුදින පිනට සතුටු වෙන පිරිසක්. ඔබ පින් දුන්නත් එකයි නැතත් එකයි දෙවිවරුන්ට. ඔබගේ පිනෙන් දියවත්තටපත් වෙච්ච කවුරුත් නැහැ. ඒ අය කරපු පිනෙනුයි ඒ අය දේවත්වයටපත් උනේ. ඔය මිත්‍යා මත. අපි දෙන පිනෙන් තමයි දෙයියෝ යපෙන්නේ කියලා. ඒවා මිත්‍යා කතා පිටුදින තථාගත ධර්මයට ගැලපෙනේව නෙමෙයි ඒවා. එහෙනම් ඔබ හොඳාකාරම දන්නව නේද පිටුදින? ඒක නිසා නේද පාංශුකූලට ඔච්චර වටිනකමක් දීලා තියෙන්නේ. මම මේ කියන්නේ පාංශුකූල දෙන්න එපා කියලාද? අනේ නෑ. පුළුවන් නම් මලාට පස්සේ පුතාලට කියලා තියෙන පාංශුකූලේ 7 දවසක් දෙන්න කියලා. ඇයි? තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවසට වඩම්මා ගැනීමම පින්වතුනි මහ පුණ්‍ය කර්මයක්. එහෙනම් ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ මේ පුණ්‍ය ශක්තිය විහිදිලා පැතිරිලා ගිහිල්ලා පින්වතුනි අනන්ත සංසාරේ තමන් එකට කටයුතු කරගෙන ආහා සම්බන්ධ වෙලා කටයුතු කරපු හැම කෙනෙකුටම පින් ගන්න පුළුවන් වෙයි පින් ගන්න පුළුවන් අයට. හැබැයි අර මැරිච් එක නම් මල පෙරේත වෙලා අසුචි කකා ඉන්න මිසක් ඒකට නම් පින් මින්දු මාත්‍රයක්වත් ගන්න හම් වෙන්නේ නැහැ. පින්වතුනි പ്രേත යෝනි කෝටි ගාණක් තියෙනවා. පරදත්ත උපජීවි പ്രേතෙන්ට විතරයි පින් ගන්න පුළුවන්. දැන් ඔබ මොකද්ද මේ හිතාගෙන ඉන්නේ? මම ඔබට මේවා පෙන්눔 කරලා දෙන්න පුළුවන් නැත්නම් මටත් ඔබට කියන්න පුළුවන්. දානයක් දීලා පන්සලට ගිහිල්ලා ඉන්න. මලාට පස්සේ දිව්‍ය ලෝකේ යනවා. දිව්‍ය ලෝකේ මේ වගේ හරි ලස්සනයි යන්න. දිව්‍ය ලෝකේ යනවා. මම මහා අපරාධයක් නෙමෙයි ඔබට කරන්නේ. ඔබ මට පූජා කරන දන් ටික. පින්වතුනි ඔබ මට දම් පූජා කළාට පස්සේ මම මේ දන් වළඳන මම නිවන් දකිනවා මම නිවන පරිපූර්ණේ කරනවා. ඔබ මම නිවන් දකින්න ඔබ අපාය යනවා කැමති අයත උස්සන්න. ඒක නිසානේ පින්වතුනි මේ කියන්නේ. එහෙනම් මම දැන් ඔබ කෙරේ තරහින්ද මේ කියන්නේ? නෑ පින්වතුනි ඔබට වෙන්න තියෙන දේ මේ කියන්නේ. වෙන්න තියෙන දේ කියන්නේ මෙතනින් ගලව ගන්න පුළුවන් නිසා. තමන් යන්න ඉන්න තැන තමන් හරියට දැනගත්තා නම් පින්වතුනි මෙතනින් ගැලවෙන්න උත්සාහ කරනවා හැම කෙනෙක්ම. ලේසි පහසු තැනක නෙමෙයි පින්වතුනි ඉන්නේ. මොකද තාන්න මාන්න තට්ටම් ඔය එකක්වත් මෙතනට වැදගත් නෑ. ඔය ඔක්කොම පින්වතුනි ලෝක සම්මතේ හදාගත්තේ වැහැරෙන්න වෙන දේවල් නෙමෙයි. යථාර්ථය කියන්නේ එකක් පින්වතුනි යථාර්ථයේ කවදාවත් දෙකක් වෙන්නේ නැහැ. හැබැයි ලෝක සම්මතය කියන එක පින්වතුනි ඕනේ තරම් වෙනස් වෙනවා. ජනාධිපතිතුමා කියලා කියන්නේ යථාර්ථයේද සම්මතයක්ද? යථාර්ථයේද සම්මතයක්ද? ඔප්පු කරගන්න පුළුවන්. කොහොමද ඔප්පු කරගන්නේ? මුළු ලෝකෙම මැරිලා ඔබ විතරයි ඉන්නේ. ජනාධිපති තන්ත්‍රවල තියෙන වටිනකම කියන්නේ මුළු ලෝකෙම නෑ දැන්. හැමෝම මැරිලා ගිහිල්ලා බල්ලෝ බලලු ටිකයි ඔබයි තනියෙන් ඉන්නවා. ජනාධිපතිකමට තියෙන වටිනකම කියන්නේ කී දෙනේ පෝස්ටර් ගහයිද? ජනාධිපතිකමට. ඉඳීද? මොකුත් ඉඳීද නෑ. එහෙනම් ජනාධිපතිකම කියලා කියන්නේ මොකද්ද? සම්මතයක් නේද? සභාපතිකම කියන්නේ මොකද්ද? සම්මතයක් නේද? ව්‍යාපාරිකකම කියලා කියන්නේ මොකද්ද? සම්මතයක් නේද? ගුරු වෘත්තිය කියලා කියන්නේ මොකද්ද? සම්මතයක් නේද? එහෙනම් පින්විතනි ඒ ඔක්කොම සම්මත නම් යථාර්ථ තියෙන එකයි නේද? එහෙනම් පින්විතනි යථාර්ථය කියන එකට ඔය හැම කෙනාම මුහුණ දෙන්න ඕනද නැද්ද? යථාර්ථය කියන එකට ඔය හැම දෙනාම මුහුණ දෙන්න එනකොට පින්විතනි ඒකට ගිහිද පැවිදිද කියන එක බලපානවද? හිඟන්නද? සල්ලිකාරයද කියන එක බලපානවද? නූගතාද උගතද කියන එක බලපානවද? නැහැ. පින්වතුනි ලෙඩ වෙනවා කියන එක මොකද්ද? යථාර්ථයක්ද සම්මතයක්ද? ගිහිල්ලා බලන්න. මුළු ඔක්කොම මැරලා ඔබ විතරයි ලෙඩ වෙයිද නැද්ද? ලෙඩ වෙයි. එහෙනම් ඒක යථාර්ථයක් නේද? එහෙනම් මෙන්න මේ යථාර්ථය කියන එකට පින්වතුනි අපි හැමෝම මුණ දෙන්න ඕනේ. ඔබ මොන තරාතිරමේ වුණත් මෙතනට විවිධාකාරයේ පුද්ගලයෝ ඇවිදලා බණ අහනවා ඇති. රජයේ ඉන්න මැටි ඇමතිවරු පවා මේ ස්ථානවලට ඇවිදලා බණ අහනවා පින්වතුනි මම ඔබට කියලා තියෙනවානේ. මේ රට ඉදිරියේදී මහා සෞභාග්‍ය සම්පන්න රටක් වෙනවා. සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් ඒකාන්තයෙන්ම පින්වතුනි මේ රටේ ජනාධිපතිත්වයට පත් වෙනවමයි. ඒකාන්තයෙන් මේක සිද්ධ වෙයි යුතුයි. මොකද හේතුව පින්වතුනි ඔබ මාර්ගඵලලාභී වෙන නිසා ඉදිරියේදී හෝ දැනටත් වෙලා ඇති පිරිස. ඒකයි ස්වභාවය. තථාගතයන් වහන්සේගේ පින්වතුනි මේ ධහමේ තියෙන වැදගත්ම හරය ඔන්න ඔය ටික. ඒ තමයි පින්වතුනි මාර්ගඵල ලබන එක. තථාගත ධහම කියලා කියන්නේ තනිකරම පින්වතුනි මාර්ගඵල.
මාර්ගඵල උදෙසා තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කළා තියෙනවා. උන්වහන්සේ සූත්‍ර 84000ක් දේශනා කළා තියෙනවා. ඔය සූත්‍ර 84000 තියෙන පිටුතුනි 84000ක් ක්‍රම සෝතාපන්න ඵලයටපත් වෙන්න. මේ සෝතේ මේ ගලාගෙන යන මේ මහා සසර ගංගාවෙන් එතර වෙන්න පිටුතුනි 84000 තොටුපළවල් දේශනා කළා තියෙනවා. එකක්වත් අහුන්නේ නැද්ද තාම? 84000ක් දේශනා කළා තියෙද්දි එකක්වත් හම්බුන්නේ නැහැ කියලා කියන්නේ මොන අපරාධයක්ද බලන්න. මම ඒකයි පිංගුතුනි ඔබට කියන්නේ ඔබ යන්නේ ඉන්න තැනින් කොහොම හරි අපි ඔබ ඇදලා ගමු මෙහාට. නැත්තම් ඔබ ගියොත් පිංගුතුනි ආයි ගන්න හම්බ වෙන්නේ නැහැ. මම ඔප්පු කරලා පෙන්නන්නම් මම ගේනවා මෙතනට හොඳ ඇල්ටේෂන් බල්ලෙක්. ඒකව ගෙනල්ලා ඉවරලා මම කියනවා මේන් ඔබගේ ආතා මැරිලා බල්ලෙක් වුණා. ආතාගේ සියලුම ධනෙ වියදම් කරලා පුළුවන් නම් මේ බල්ලව මිනිස්සෙක් කරමු බලන්න. පුළුවන්ද? ගියොත් ගියාමයි නේද? කවුද පිංගුතුනි එතන ඔබ ගැන බලන්නේ? ඔබ රටටම සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ගෙදරට ගමට සේවය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔක්කොටම කළා. නොකරගත්තේ කාට විතරද? Tamanට විතරයි. දැන් ඔක්කොම පවුල් පිටින් එයිද පිංගුතුනි ඔය අසුචි කන්න කියලා. විසගෝර සර්පයා දැක නෑර මෝඩයා. මෝඩයා කියලා කිව්වේ මෝහයට අඩ තියෙන එක, මෝහේ නවත්තගෙන මෝහේ තුල ඉන්න එක. අඩ තියනවා කිව්වේ මොකද්ද? අඩයක් තියනවා කියලා කියන්නේ වාහනේ යනකොට අඩයක් තියෙනවා. එහෙනම් නවත්ත ගැනීම උදෙසා කරන වැඩ පිළිවෙලට කිව්ව අඩයක් කියලා. එහෙනම් මෝහයට අඩයක් තියාගෙන ඉන්න කෙනාට මෝහය තුල ඉන්න කෙනාට කිව්ව පිංගුතුනි මෝඩයා කියලා. එහෙනම් විසගෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා කිව්වේ ඔන්න ඕකට. නමුත් ඕක තේරුම් ගන්න බැරි වුණා නේද? ඕක තේරුම් ගන්න බැරි වෙලා අද සර්පයෝ තලතලා දාන ඔය විසගෝර සර්පේ ඕක වැවුවොත් මම මෝඩෙක් වෙනවා තලපිය පුතේ ඕකව කියලා දෙන්න දෙමහලුත් එක විදලා පුතත් එක්ක දුරගෙන ඉන්න තලල ඉවරලා අමු අපාගත වෙනවා දන්නේම නැතුව. ඇයි? සීයහෙලියා වඳුර ගන්න බෑනේ සිංහලෙන්ට. ඒකයි තියෙන ප්‍රශ්නේ. එහෙනම් පින්විතනි උරුමේ කියලා එකක් තිබෙනවා, කරුමේ කියලා තව එකක් තියෙනවා. උරුමේ කියලා කියන්නේ පින්විතනි අතීත සංසාරයත් ඉස්සේ තමන් කරගත්ත ඒවට අදාළව ආපු විපාකේ. ඒ විපාකේ තමයි පින්විතනි අපිට උරුම වෙලා ඇවිල්ලා තින්නේ. ඒ උරුමේ ගන්නෙ නැතුව කර් උරුමේ තමයි කරුමේ කියලා කිව්වේ. කර් උරුමේ කියලා කිව්වේ පින්විතනි ඒක ගන්න බැරුව මොකද කරන්නේ? අපිත් දෙයක් කරලා ඉවරලා කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කරලා ඒක සකස් කරගෙන එන එක ගන්න යනවා. ඒ විපාකේ තමයි ගන්න. උරුමේ කිව්වේ විපාකේනේ. එහෙනම් මේ විපාකේ ගන්නෙ නැතුව ඒක නම් මං කැමති නෑ කියලා මොකද කරන්නේ? තමත් කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කරලා ඒක පොඩ්ඩක් වෙනස් කරලා ගන්න යනවා පින්වතුනි. ඒක ගන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? දැන් කර්මේ කී ඉන්න තමයි වෙන්නේ. උරුම වෙලා ආපු යමක් තියෙනවා නම් උරුමේ අරගෙන පැත්තකට උනා නම් ඉවරයි. එහෙනම් ඕක පිටුතින් තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන කම්මා විපාකා වත්තන්ති විපාකෝ කම්ම සම්භව තස්මා පුනබ්බව හෝති ඒවං ලෝකේ පවත්තති. අන්න කම්මා විපාකා වත්තන්ති කර්මියෝ විපාක ගේන ඔන්න උරුමේ. ඔබ සංසාරයත් ඉස්සේ කරගත්ත කර්මයට අදාළ උරුමේ ඔය ඇවිදින්න තියෙන්නේ. ආන්ගේ උරුමේ ආවට පස්සේ පිටුතින් එහෙනම් දැන් ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? උරුමේ අරගෙන ඉන්නවා මිසක් තව මොකද්ද කරන්න හදන්නේ? මට නම් මේක හරියන්නේ නැහැ. මේ ගෙදර නම් මට ඉන්න බෑ. මං යනවා එහා ගෙදරට කියලා හිතාගෙන ගියොත් එහෙම මොකද වෙන්නේ? දැන් මොකද උනේ? පිංගුතනි උරුමේ පැත්තක දාලි වෙලා කරුමේ කරගහන්න ගියා. කරුමේ කරගහනවා කියලා කියන්නේ පිංගුතනි එක දෙක වෙලා තමයි Tamanට ආපහු වෙන්නේ. මොකද ඒ කරපු කර්මයටත් අදාළ විපාක එකතු වෙලා තමයි එතනට ගැපෙල්පිලා එන්නේ. එහෙනම් ඔබ හොඳාකාරම තේරුම් ගන්න පිංගුතනි උරුමේ බාර ගන්න යන්න. කරුමේ බාර ගන්න යන්නේ නැතුව. ඔබට උරුම වෙලා තියෙන්නේ මොකද්ද පිංගුතනි? ඒ උරුමේ භුක්ති විඳින්න කරුමේ බාර ගන්න යන්නේ නැතුව. කර්මේ මට්ටමට යන්නේ නැතුව. එහෙනම් තමන්ගේ විපාකේ භුක්ති විඳින්න තුද එහෙනම් තමන්ට කවුරු හරි කෙනෙක් ගැහුවොත් එහෙම මොකද්ද උතන කියන්නේ? ඒක හරියාකාරව තේරුම් ගන්නකො තමන්ගේ ජීවිතේට මේ ඔක්කොම දාගන්න. තමන්ට කවුරු හරි කෙනෙක් ගැහුවොත් එහෙම ඕක නේද ඔබගේ උරුමේ. එහෙනම් ඔය උරුමේ බාරගත්තේ නැත්නම් ඔබ මොකද කරන්නේ? ඔය උරුමේට ඔබ කැමති උනේ නැත්නම් මොකද කරන්නේ? දැන් ඔබ කර්මය කරනවා නේද? කර්මය කිව්වේ මොකක්ද? දැන් ඔබ කර්මයක් කරනවා. කර්මයක් කරලා ඉවරලා ඒකට අදාළ ආයි විපාකෙට භුක්ති විඳින්න වෙනව නේද ඔබට? එහෙනම් එහෙම ක්‍රමයකින් වෙන්නේ මොකද්ද පින්විතනි? ඒවන් ලෝකේ පවත්තති කියන ස්වභාවයෙන් මේක තමයි ලෝකේ පවතින ස්වභාවය කියන එකට අයිති වෙනව නේද ඊට පස්සේ. එහෙනම් ඔබගේ උරුමය ඔබ බාරගත්තා නම් පින්විතනි ආයි කර්මේ බාර ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නේද? එහෙනම් කම්මා විපාකා වත්තන්ති වැඩේ ඉවරයි. විපාකෝ කම්ම සම්භව කියන තැනට ගියොත් එහෙම දැන් මොකද වෙන්නේ? තස්මා පුනබ්බව හෝති කියන තැනට යන්න වෙනව නේද? නැවත නැවතත් පුනර්භවයක් ලබ යන ක්‍රමවේදයට යන්න හිතෙනවා නේද? එහෙනම් පින්විතනි Tamanට ආපු උරුමෙට උරුමේ විදිහට තියාගන්න. උරුම විදියට තියාගෙන ඉවරලා අපි මෙතන උරුමෙන් කටයුතු කරගන්න කරුමෙට යන්නේ නැතුව. එහෙනම් උරුම විදියට Tamanට මොකද්ද පිළිහිටලාවේ පින්විතනි ඒ මත ඉඳගෙන මේ මග වඩා ගන්න. ඒකයි මම ඔබට කිව්වේ පින්විතනි මගේ ස්වභාවය නම් ඒකයි. මං ආයෙ වෙනස් කර ඉන්න හදන්නේ නැහැ පින්විතනි මේ වෙලාවේ ලැබිච්ච chance එක ප්‍රයෝජනට අරගෙන මං කොහොම හරි මේ බව ගමන කෙලවර කරගන්නයි මම හදන්නේ.
මම ඔබටත් එන එකම එක අවවාදය ඒකයි පින්විතනි ආපෞසරයක් මේ උරුමේ කරුමේ කරන්න හදන්න එපා. තමන් මනුස්ස ලෝකෙ ඉපදුනා නම් පින්විතනි එතනින් එහාට තමන්ට කරන්න තියෙන්නේ මොකද්ද? මේ අවස්ථාව ප්‍රයෝජනට අරගෙන මේ ශ්‍රී සද්ධර්මයේ ඇහෙන වෙලාවෙදී උපරිම ප්‍රයෝජනයක් අරගෙන ඉවරලා මෙතනින් මිදෙන්න උත්සාහ කරන්න. ඒ උදෙසා යම් දහමක් දේශනා කරනවා නම් ඒක නිරන්තරයෙන් ශ්‍රවණය කර පින්විතනි එතනින් මගඵල සකස් කරගන්න උත්සාහ කරන්න. ඒකයි මම ඔබට කිව්වේ මගඵලයන් සකස් කරගන්න නැතුව ඔබ මැරිලා ගියොත් එහෙම පින්විතනි මහා අපරාධයක් ඔබ කරගන්න. මොකද ආයි ඔබට මේ මනුස්ස ජීවිතේ හම්බ වෙන්නේ නැහැ. මම කියන ඒවා නෙමෙයි පිටුදුනේ කන කැස් බෑවා වීසිදුරෙන් අහස දකින්නවා කියන එකේ probability එක කොච්චරද කියලා හිතලා බලන්න සම්භාවිතාව. ඔය බුද්ධිමත්යි කැල්කියුලේට් කරලා බලන්න. කන කැස් බෑවා වීසිදුරෙන් අහස දකින්නවා කියන එකේ සම්භාවිතාව කොච්චරද කියලා. මම කියපුවද ඔය? නෑ සුගත තථාගතයන් වහන්සේගේ දේශනාව. උන්වහන්සේ අනුමාන ඥාණයෙන් දේශනා කරන උත්තරමයක් නෙමෙයි. උන්වහන්සේ දේශනා කරන්නේ පිටුදුනේ ඒකාන්තයෙන්ම දැකලා. එහෙනම් උන්වහන්සේ දැක්කනම් අද මිනිසෙක් වෙලා ඉන්න කෙනා ආයි මැරිලා නැවත මනුස්සත්වයක් ලබන්න කන කැස් බෑවා වීසිදුරෙන් අහස දකින්නට වඩා අඩු සම්භාවිතාවක් තියෙන්නේ කියලා. මොනවද පිටුදුනේ අපි මේ හිතන්නේ? දැන් කොහොමද කියන්නේ උඩ පැන ඉන්නේ අපි? දැන් ඔබ කොච්චර කාලයක් උඩ පැන ඉන්නද? එහෙනම් දැන් ඔබට තේරෙනවද පිටුදුනේ හිස ගිනිගත්තක එකින් නිවෙනස සෝතාපන්න වෙන්න කිව්වේ ඇයි කියලා? සෝතාපන්න වීම උදෙසා ගොඩක් කරුණු ඕනේ පිටුදුනේ සම්බුද්ධ ශාසනය ඕනේ. යථාර්ථවත් සද්ධර්මය ඕනේ. පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන්න ඕනේ. ඒක හරි වටින දෙයක්. ඒක නැතුව කරගන්නම බෑ සෝතාපන්න ඵලයේ කියන එක. පරතෝ ഘോഷක ප්‍රත්‍ය ලැබෙන කියන්නේ සද්ධර්මය අවබෝධ කරගත්ත යතිවරයෙකු විසින් දේශනා කරන සද්ධර්මයක් ශ්‍රවණය කරන්න ඕනේ නැතුව කරගන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම ඔබට යෝනිසෝ මනසිකාර කරන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා ඉන්න යෝනිසෝ මනසිකාර කරනවා කියලා කිව්වේ පිටුතුනි සිහියෙන් ඉන්නවා කියන එකට නෙමෙයි. ඊට වඩා පරම ගම්භීර අර්ථයක් තියෙනවා යෝනිසෝ මනසිකාර කියන ස්වභාවයට. ඔබ සිහියෙන් ඉන්න ඕනේ තමයි කොහොමද නැතුව මේක කරන්න හම්බ වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාර කරනවා කියලා කියන්නේ පිටුතුනි යෝනි කියලා කියන්නේ උප්පත්තිය. උප්පත්ති ස්ථානයට යෝනිය කියලා කියන්නේ. යෝනි ඉස කියලා කියන්නේ පිටුතුනි උප්පත්තිය හදලා දෙන්න තැනට. එහෙනම් උප්පත්තිය හදලා දෙන්න තැන තමයි පිටුතුනි අවිද්‍යාව තෘෂ්ණා කියලා කියන්නේ. එහෙනම් යම් අවස්ථාවක ඔබට අවිද්‍යාව තෘෂ්ණා තියෙනවා නම් ඒ අවිද්‍යාව තෘෂ්ණා කඩල යනකම් මේ මනසිකාර කරන ස්වභාවයට කියනවා පිටුතුනි යෝනිසෝ මනසිකාර කරනවා කියලා. එහෙනම් මේ යෝනිසෝ මනසිකාර කරන ස්වභාවයේ පිංගුතුනි ඔබට පිහිටන්න ඕනේ. එහෙනම් ඔබ ඒකාන්තයෙන්ම පිංගුතුනි ත්‍රි හේතුක කුසල කර්මකින් ඉපදිච්ච කෙනෙක් ත්‍රි හේතුක පුද්ගලයෙක් වෙලා තියෙන්නත් ඕනේ. ඔබට සද්ධර්මයේ ඇහෙන්නත් ඕනේ. කන් දෙකක් තියෙන්නත් ඕනේ. මොකද සෝතාපන්න වෙන්න නම් පිංගුතුනි ඒකාන්තයෙන්ම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. වෙන කිසිම ක්‍රමයකට සෝතාපන්න වෙන්න බෑ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවන් මම මේ හදාගත්තේ එහෙම කියනව නෙමෙයි. මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ සබ්බාසව සූත්‍රයේ කියවල බලන්න පිටුදේ දස්සනේන පහතබ්බ කියලා කොටසක් තියෙනවා. ඒකාන්තයෙන්ම තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් ශ්‍රවණය කරන්නම ඕනේ. ඒ ශ්‍රවණය කරනකොට පිටුදේ ඒ ශ්‍රවණය තුලින් තමයි මේ අවබෝධය ඔබට එන්නේ. සුතමේ පඤ්ඤා කියන ස්වභාවයකටපත් වෙන්නම ඕනේ පිටුදේ. ඊට පස්සේ තමයි චින්තාමේ පඤ්ඤා කියන ස්වභාවය හරහා මේ ගමනේ යන්න පුළුවන්. තවත් ඕනනම් එහාට භාවයෙන් පටන් ගන්න ඒවා තමයි මේ ලෝකේ ඔක්කොම තියෙන්නේ. එහෙනම් හේතු ටිකක් ගැළපීලා නම් පින්වතුනි ඵලයක් කියන එක ගොඩ නැගිලා තියෙන්නේ. ඒ හේතු ටිකෙන් ගැළපුණා වූ ඵලයේ ඒකාන්තයෙන්ම හේතු නැති වෙන කල්ලි නැති වෙලා යනවමයි ඒකාන්තයෙන්ම වෙනසිලා යනවමයි. එහෙනම් කැඩෙන බිඳෙන නැහෙන වෙනසෙන දෙයක් තමයි පින්වතුනි ඒකාන්තයෙන්ම ඔය ලං කරගෙන ඉන්නේ. එහෙනම් යම් අවස්ථාවකදී පින්වතුනි ඔබ ඔය කැඩෙන බිඳෙන නැහෙන වෙනසෙන දේවල් මම මගේ කියලා අල්ලගත්තා නම් තණ්හාවෙන් උපාදාන කරගෙන අල්ලගෙන හිටියා නම් පින්වතුනි ඔබට ඒකාන්තයෙන්ම ශෝකයක් උරුම වෙනවා බයක් උරුම වෙනවා. ඔය ශෝකයයි බයයි එක තමයි ඔබ මුළු ජීවිතේම ගත කරන්නේ. එහෙම නැති එක දෙයක් මට ඔබ කියන්න. ඔබ මම මගේ කියලා අල්ලගත්ත එක දෙයක් ගැන හරි පින්වතුනි ඔබ කැඩෙයිදෝ බිඳෙයිදෝ නැහෙයිදෝ වෙනසෙයිදෝ කියලා හැම ආකාරයකම දුක් නොවන එක අවස්ථාවක් හරි තියෙනවා නම් මට කියන්න. උදාහරණයකට ගමු ඔබගේ දරුවා. ඔබගේ දරුවා ගැන පින්වතුනි ඔබ නිරන්තරයෙන් බය වෙලා ඉන්නේ නැද්ද ඉන්නේ? ශෝකයෙන් නෙමෙයි ඉන්නේ නැතුවද ඉන්නේ හිතලා බලන්න. ඔය දරුවා ඉස්කෝලේ ගිහලා ඉන්න විනාඩි 10ක් පරක් වුණා නම් පින්වතුනි ඔබගේ පපුව ගහිලා යන්නේ නැද්ද? ඔබ හැමතිස්සෙම පින්වතුනි ඒ ගැන බයකින් නේද ඉන්නේ? ඉස්කෝලේ ගාව බෝම්බයක් එහෙම පිපුරුණා කියලා කිව්වා නම් එහෙම පින්වතුනි පපුව කීරි ගහිලා යන්නේ නැද්ද? කවුරු හරි කෙනෙක් කිව්වා නම් එහෙම උඹගේ ළමයා ඔන්න මම කිඩ්නැප් කළා. මට දීපන් 5 ලක්ෂයක් දීපන් නැත්නම් අතාරින්න නැහැ කියලා කිව්වොත් එහෙම පින්වතුනි පපුව කීරි ගහිලා යන්නේ නැද්ද? අනේ මගේ දරුවා කියලා අඬන්න වැළපෙන්න හදන්නේ නැද්ද? නිගමන හිතලා බලන්න. එහෙනම් පින්වතුනි හැමතිස්සෙම ඔබට බයක් ශෝකයක් ජනිත වෙන වැඩ පිළිවෙලක් නෙමෙයිද බලන්න තියෙන්නේ. එහෙනම් ඔබ හැමතිස්සෙම පින්වතුනි අල්ලගත්තා නම් බදාගත්තා නම් යම් කිසි දෙයක්. ඔය අල්ල බදා ගැනීම නිසා ඒකාන්තයෙන්ම තමන්ට උරුම වෙන පළවෙනි තෑග්ග තමයි ඔය කියපු ශෝකය සහ බිය. හැම මොහොතකම පින්වතුනි ඔය කියන ශෝකයෙන් සහ බියෙන් තමයි ජීවිතය ගත කරන්න වෙන්නේ. මම ඒකයි කියන්නේ පින්වතුනි ඒක හැමෝටම පොදු කාරණාවක්. යථාර්ථය. ඒක නැති කෙනෙක් මට කියන්න. අපි ගමුකෝ රටේ පළවෙනි පුරවැසියෙ ඉඳලා පල්ලෙහාට ගිහිල්ලා බලන්න කාටද නැත්තේ කියලා ඔක. තමන් යම් දෙයකට පින්විතනි මම මගේ කියලා බැඳුනා නම් ඒ බැඳුනේ ඒකාන්තයෙන්ම කැඩෙන බිඳෙන නැහෙන වෙනසෙන දෙයකටමයි. එහෙනම් ඒ කැඩෙන බිඳෙන නැහෙන වෙනසෙන දේ කැඩෙයිදෝ බිඳෙයිදෝ නැහෙයිදෝ වෙනසෙයිදෝ කියලා අප්‍රමාණ බියකින් සහ ශෝකයකින් තමන්ගේ ජීවිතය ගත කරන්න වෙලා නැද්ද ඔබට?
ඔබ ඊළම කඩමක් ගත්තා නම් ගෙයක් දොරක් හදාගත්තා නම් යානයක් වාහනයක් ගත්තා නම් පින්විතනි ඒ ගත්ත දවසේ ඉඳන්ම පින්විතනි ඔබට ඔය කියන දුක උරුමුණාද නැද්ද? අපි ඔන්න උදාහරණයක් ගමු. ඔබට ෆෝන් එකක් ඕනේ වෙනවා. ඔබට ෆෝන් එකක් ඕනේ වෙලා පින්විතනි ඔබ යනවා ෆෝන් ෂොප් එකකට. ඔය ෆෝන් ෂොප් එකට ඔබ ගිහිල්ලා පින්විතනි ඔබ ෆෝන් එක ගනිද්දි ඔබ කියනවා අන්න අර ෆෝන් එක ගන්න. ඒ ෆෝන් එක ගන්න කියන වෙලාවෙදී පින්විතනි ඔය ෆෝන් එකේ මිනිස්සෙක් දැන් බිමට වැහෙනා නම් ඔබට ඇඬෙයිද? නෑ. ඇයි හේතුව? තාම මේක මම උනෙත් නෑ. මගේ උනෙත් නෑ. හැබැයි ඔය ෆෝන් එක ඔබගේ අතටපත් වුණා. ඔබගේ අතටපත් වෙලා ඔබ සල්ලි දුන්නා පොලේ අස්සම් කළා. දැන් මොකද උනේ? ඔය ෆෝන් එකත් එක්ක ඔබට නොමිලේම තව එකක් හම්බුණා නේද? මොකද ඒ? සිකියුරිටි ගාඩ් කම. දැන් ඔතනින් එහාට ඔය ෆෝන් එක කවුද ආරක්ෂා කරන්නේ? කවුද ඔය ෆෝන් එක දැන් ආරක්ෂා කරන්නේ? ඔබගේ ෆෝන් එක කවුද පින්විතනේ ආරක්ෂා කරන්නේ? ඔබ නේද? ඔබගේ මාළේ ආරක්ෂා කරන්නේ කවුද? ඔබේ කරාබු දෙක ආරක්ෂා කරන්නේ කවුද? දැන් ඔබට තේරෙන්නේ නැද්ද පින්විතනේ ඔබ තනි කරම වහලෙක් වෙලා ස්ලේව් කෙනෙක් වෙලා ඉවරයි කියලා ඔය වස්තුවල? ඇයි ඒ? ඕක කැඩෙයිදෝ බිඳෙයිදෝ නැහැයිදෝ වෙනසෙයිදෝ කියලා මහා බයකින් ෂෝකයකින් නේද හැමතිස්සෙම ඉන්නේ. ඕක හොරු ගනීදෝ කියලා බයකින් ෂෝකයකින් නේද හැමතිස්සෙම ඉන්නේ. ඇයි පින්විතනේ අද ඔබ ගෙදර දොර වහලා ආවේ? ඇයි ඔබ මේ බණ ටික අහන්නේ නෝන ගෙදර දොර වහලා ආවේ? අවංකවම කියන්න පින්විතනේ ඔබගේ ගෙදර අද ලක්ෂ 10ක වටින සල්ලි තියෙනවා නම් ගේ ඇතුලේ. ඔබට දැන් මෙතන ඉඳගෙන බණ අහන්න පුළුවන්ද? අද මේ ධර්ම දේශනාව තියෙන්නේ පංචිකාවත් ග්‍රවුන්ඩ් එකක නම් පන්සලක නම් ඔබ පාරේ ඉන්නේ නම් වාහන ටික අතර කරලා ආවෙත් පින්විතනේ ඔබ බණ අහයිද අද? ඔබගේ පපුව ගැහෙන්න ගන්න නැද්ද? දැන් ඉවරයි දැන් රෝදයක් ගැලෙවුවා. ඔන්න දැන් එන්ජිම ගැලෙවුවා. දැන් මට එන්ජිම නැතුව තව මේක හිරින් තමයි යන්න වෙන්නේ කියලා බයෙන් ෂෝකෙන් ජනිත වෙන්නේ නැද්ද ඔබට? එහෙනම් පින්විතනේ ඔබ දෙයක් මම මගේ කියලා අල්ලගත්ත මොහොතේ ඉඳලා නේද ওই ප්‍රශ්නේ ආවේ? බයිසිකලයක් තරම්වත් නැති කෙනෙක් අද බස් එකේම මෙතනට ආව නම් පින්විතනේ ඒකේ නා හොඳටම බණ ටික අහන් ඉන්නේ නැද්ද? අර එහා පැත්තේ ඩෝන් ගාලා සද්දයක් ආවොත් එම් වාහන දෙකක් එකට හැප්පෙන සද්දයක්. අද වාහනයක ආපු හැම කෙනාගේම පපුව ගැහෙන්න ගන්න නැද්ද? දැන් එලාම් එකක් යන සද්දයක් එහෙම ආවොත් වාහනයක පින්විතනේ ඔබට ඔය සද්දේ ඉන්නේ නැද්ද? ඔය කියන ප්‍රශ්නේ ඉන්නේ නැද්ද හිතට? එහෙනම් දැන් ඔබ හොඳාකාරව දන්නව නේද පින්විතනේ මම මගේ කියලා අල්ලගෙන ඔබ ඔය දුකෙන් පීඩාවටපත් වෙනවමයි කියලා. එහෙනම් දැන් මට කියන්න පින්විතනේ ඔබ අද යම් දෙයක් නිසා පීඩාවටපත් වෙලා ඉන්නවනම් ඔය දුකෙන් ඔබ පීඩාවටපත් වෙලා ඉන්නවා නම් තව දෙයක් මම මගේ කියලා අල්ලගත්තොත් මොකද වෙන්නේ? ආපහු සැරයක් ඔය දුකට උරුමකම් කියන්න වෙනව නේද? එහෙනම් ඇයි පින්විතනේ ඔබට හොඳාකාරව මොක තේරෙනවා නම් ඇයි පින්විතනේ මොලයක් බුද්ධියක් නැතුව කටයුතු කරන්නේ? එහෙනම් ඇයි ඔබ තාමත් හිතාගෙන ඉන්නේ රැස් කරන්න හරි සැපයි කියලා? මම අත්දැකීම් කතා කරන්නේ පින්විතනේ මට අත්දැකීම් දෙන්න ඇති වෙන්නේ. මොකද මම සතුටෙන් ඉන්න හදපු කෙනෙක්. සතුට උදෙසාම ජීවිතය ගත කරන්න හදපු කෙනෙක්. හැබැයි මට හම්බුනේ මේ සමාජයේ ඉන්න අසත්පුරුෂයෝ නිසා මට හම්බුනේ පින්විතනේ මහ ගිනි දුක් විතරමයි. ඇයි රැස් කරන්න කිව්වනේ? යාළුවෝ කිව්ව රැස් කරන්න. තව ගන්න. ඕක අර හරියන්නේ තව එකක් ගන්න. ඔය වාහනේ හරියන්නේ නැහැ. ඔයට වඩා හොඳ වාහනයක් ගන්න. ගත්ත වෙලේ ඉඳලා ගිනි කෑව මිසක් පිටුදින වෙන දෙයක් උනේ නැහැ. මොකද හේතුව ඔය කියන ශෝකයෙන් ජනිත වෙන්න වෙනවමයි. ඔය කියන බයින් ජීවත් වෙන්න වෙනවමයි. දැන් ඔබට හොඳට ඔය කරේ මාලියක් තියෙනවා. හොඳ ෆෝන් එකක් අතේ තියෙනවා ලක්ෂ 1.5ක් විතර වටිනවා. හොඳ වොලට් එකක් තියෙනවා. වොලට් එකේ තියෙනවා රුපියල් 20000ක් විතර තියෙනවා. දැන් ඔබයි මමයි යනවා ගමන ගිහිල්ලා අපි දෙන්නටම හරි මහන්සි. මටත් තියෙනවනේ මොකද්ද? තුන් චීවරයයි පාත්‍රේ. දිරකඩ වෙලා ගිය සිවුරක් තියෙනවා. පාත්‍රයක් තියෙනවා. අපි දෙන්න යනවා පින්විතනි ගමන. ගිහිල්ලා අපි දෙන්නටම හරි මහන්සි. රැබෝ වුණා. ගහක් යට දෙන්න නිදා ගන්නවා. කවුරු නිදාගනීද? මං කියන්න නිදාගන්නේවා. මං නිදාගන්නේ. මං සතපෙයි. ඔබගේ ෆෝන් එක සතපෙයි. ඔබගේ මාලේ සතපෙයි. ඔබගේ වොලට් එක නැත්නම් පර්ස් එක සතපෙයි. ඔබ ඇහැරිලා. ඇයි? ඔබට රස්සාව කරන්න තියෙනවා. මොකද්ද රස්සාව? අර මම කියලා මගේ කියලා අල්ලගත්ත අර බඩු බාණ්ඩ ටික රැක ඉන්න වෙනවද නැද්ද? මොන කරුමයක්ද පින්වතුනි ඔය? ඔබ ඕකටද පින්වතුනි මේ සාරයි කියන මනුස්ස ජීවිතයක් ගත කරන්නේ? මම විශේෂයෙන්ම තරුණයන්ගෙන් අහන ප්‍රශ්නයක් ඔය. එක්තරා ගෙදරක ඉඳලා තියෙනවා පින්වතුනි මේ හුරතල් දියණිය. මම මේක නිරන්තරයෙන් ඔබට පෙන්නලා දීලා තියෙනවා මේ කතාව කියලා. හුරතල් දියණියක් අවුරුදු 3ක 4ක විතර. මුළු ගෙදරම ආලෝක කරගෙන එහෙට මෙහෙට මහා සුරතල් කමින් ජීවත් වෙච්ච කෙලි පොඩ්ඩක්.
මේ දරුවට ඉඳලා තියෙනවා පුංචි මල්ලි කෙනෙක්. මාස ගානක. මේ මල්ලි චූ කරද්දී අර ආච්චි අම්මා හැමදාම ආදරයට කියනවලු ආයි නම් චූ කළොත් එහෙම ඔය චූ කරන තැන කපනවා කියලා. ආච්චි අම්මලා ආදරයට කියන කතා නිරන්තරයෙන් ඕක අහලා දවසක් මේ ආච්චි අම්මා කුස්සියේ වැඩ කර ඉන්නකොට මේ පුංචි දියණිය එනවලු පින්විතනි අතේ ලේ පෙරාගෙන. අනේ මොකද පුතේ ඔය අතට උනේ කියලා ඇහුවාම ආච්චි අම්මේ අද නම් මල්ලි චූ කළා මම කැපුවා. අර දරුවා පින්විතනි අර ලේ ගිහිල්ලා මැරෙන්න පණ දෙනවා. මේ පුංචි දියණියට තරවටුවක් කරලා මෙච්චර කල අනුන්ගේ බල්ලා දැන් මගේ බල්ලා වුණා. මගේ බල්ලා වෙච්ච ගමන් පින්විතනි දැන් ඔය බල්ලා නිසා ඔබ දුක් විඳිනවද නැද්ද? බලන්නකො පින්විතනි මෝඩකම නිසා මෝහය නිසා මිනිස්සු කරගන්න හරියක්. ඇයි සමාජයේ දීලා තියෙන්නේ මොකක්ද? තණ්හාව, ආදරය. අපි තිරිසන් සත්තුන්ටත් මක් කරන්න ඕනේ ආදරය කරන්න. ඒක නිසා මොකද්ද කරන්න ඕනේ? ගෙදර ගෙන්නලා ළඟ තියා ගන්න ඕනේ. තියාගත්ත ගමන් මොකද වෙන්නේ? ගිනි කන්න නෙමෙයිද වෙන්නේ? මගෙන් සමහර අය ඇවිල්ලා අහනවා මේකට අදාළත් නැහැ නමුත් මේක තේරුම් ගන්න කියන්න. සමහර අය මගෙන් ඇවිල්ලා අහනවා තිරිසන් සත්තු ඇති කළාට කමක් නැද්ද? පින්වතුනි වචනේ පරිසමාප්ත අර්ථයෙන් ඔබට තේරෙන්නේ නැද්ද පින්වතුනි තිරිසන් සතා කියලා කියන්නේ සතර අපායක සත්වෙක් කියලා. සතර අපායක සත්‍යෝ විපාක විඳින්නම කල්ල විපාකම් කියන. කලු කර්ම කළා කලු විපාක විඳින්න ආපු කොටසක් කියලා දන්නව නේද? එහෙනම් ඒකුන්ට පින්වතුනි හැමතිස්සෙම මහා කර්ම විපාක පරිසම් දෙනව හැරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ නේද? එහෙනම් මම කියලා අල්ලගත්ත අර තිරිසන් සතාට අනේ මේ මගේ බල්ලා මගේ පූසා කියලා අල්ලගත්තේ තිරිසන් සතාට අර විදිහට අර පාප කර්ම පරිසම් දෙනකොට ඔබට දුක හිතෙන්නේ නැද්ද? ඉතින් මොලේ බුද්ධිය තියෙන කෙනෙක් තිරිසන් තත්ත්වය ඇති කරයිද? ඇති කරනවා නම් ඇති කරන්නකො දෙයියෙක් බැඳගෙන. ඇයි සුඛං සුඛ විපාක. සුදු කර්ම කරපුවාට සුදු විපාක රැස්සේ සුදු විපාක පරිසම් දෙන ඔබට හැමතිස්සෙම hina වෙවි හිටිය හැකි. හරි සතුටින් හිටිය හැකි අනේ මගේ දෙයියා. හරිම සතුටින් හැමතිස්සෙම ඉන්නවා කියලා හිටිය හැකි. තිරිසන් සතාව බැඳගත්ත ගමන් මොකද වෙන්නේ? ඒකට කර්ම විපාක විඳිනකොට පින්විතනි ඔබටත් දුක් විඳින්න වෙනවා. මොකද හේතුව ඔබ ඒක තණ්හාවෙන් අල්ල බදාගෙන ඉන්න නිසා. ඒ ඔබ තිරිසන් සතෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ පින්විතනි ඒකවත් මගේ කරගන්නවා. ඒකවත් මගේ කරගෙන ඉවරලා අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා. ඒකට හේතුව තමයි මේ සමාජයේ සම්මතයක් ගෙනල්ලා තියෙනවා. මේ තණ්හාව කියන එක මහා පරම පූජනීය දෙයක් කියලා. අහු වෙන්න එපා පින්විතනි ඔය ගිනි ගෙඩියට. ඔබ ඔය ගිනි ගෙඩියට අහු වෙලා තමයි ඔය විනාශය කරගත්තේ. අද ඔබ මේ වෙනකොට ඔබට ගැලවෙන්න බැරි වෙලා තියෙන ඕක නිසා. අද ඔබ අනන්ත අප්‍රමාණ දුක් විඳින්නේ ඔය දේ නිසා. අද ඔබ සතර අපායට යන්නේ ඔය දේ නිසා. ලේසි පහසු දෙයක් නෙමෙයි. එහෙනම් තණ්හාව කියන වචනේට පිළිදෙන මේ ඔච්චර මේ වටිනකමක් දෙන්න එපා. තණ්හාව තමන්ගේ දරුවන්ට උගන්වන තණ්හාව කියන එක පුතේ මහ ගින්න. කවදාකවත් තණ්හාව කියන එක නම් තමන්ගේ මේ කිසිම දෙයකට තණ්හාව කියන එක නම් තියාගන්න එපා. තමන්ගේ දරුවන්ට උගන්වන්න පුළුවන්. පුංචි එකාටත් කියලා දෙන්න පුළුවන්. ඔබ මොකද කරන්නේ? පුංචි එකාටත් පොඩි කාලේ ඉඳලම ගිනි ගෙඩි නේද දෙන්නේ? ඒකට ගෙනත් දෙනවා කෝච්චිය. ඒක කෝච්චිය බිම දාලා කඩා ගන්නවා. කඩාගෙන අඬලා වැළපීලා ඉන්න පුතේ මං තව එකක් වාට ගෙනත් දෙන්න කියලා මොකද කරන්නේ? උන්ට තව කෝච්චියක් ගෙනත් දෙනවා. ඌ ඒකත් බිම දාගෙන මොකද කරන්නේ? ආයි අඬනවා. ඉතින් ඊට වඩා හොඳ නැද්ද උට පයින් ගහලා ඇඬෙවුවා. වියදම ඉතුරු ඉන්නේ. ඇයි පින්විතනි ආයිස්තරයක් ඒ පුතාදී නැත ඒ දරුවාදී පින්විතනි ඒක වැටිලි ඉවර ඒක ආයි යන්නනවනේ. ඉතින් ඒ දරුවට ඒක බින්දු මාත්‍රයක් හරි කියලා දුන්නා නම් පුතේ මං ඔයාලට බඩු ගෙනල්ලා දෙන්නම් ඔයා සෙල්ලම් කරන්න. ඔයා මේවට අල්ල බදා ගන්න හදන්න එපා. ඔයා මේවට ඇලෙන්න එපා. මේ ඇලින්න සුදුසු දේවල් නෙමෙයි. මේ ලෝකේ එකම දෙයකටවත් පුතේ ඔයා ඇලෙන්න යන්න එපා. ඔයා ඒ දේවල් එක්ක ඉන්න. ඒකෙ මොකද්ද දරුවට නොකිය කියන්නේ? මේ පුංචි අයට තේරෙන දේ පින්විතනි. ඔබ හිතන්න එපා කවදාවත් මේ එකක්වත් පුංචි අයට තේරෙන්නේ නැහැ කියලා. ඔබගේ මට්ටමින් හිතන්න යන්න එපා. පුංචි අයට තේරෙනවා. ඔබට සමහරට තේරෙන එකක් නෑ. පුංචි අයට තේරෙයි ඒක නිසා පුංචි අයට කියලා දෙන්න පුතේ මේ ලෝකේ අතින් අල්ලගෙන මක් කරන්නද? හිතින් අතහැරලා දාන්න. සෙල්ලම් බඩු තියෙන සෙල්ලම් කරන්න මිසක් පුතේ ඇලිලා බැඳලා ඉන්න නෙමෙයි. මේවා කැඩෙනවා, මේවා බිඳෙනවා, මේවා නැහෙනවා වෙනසෙනවා. ඒවා තමයි මේ ස්වභාවය. එහෙනම් පුතා මේක පාවිච්චි කරන්න. මේකට ඇලෙන්න යන්න එපා. කැඩුනොත් කැඩිච්චාවේ. කැඩෙන දාට කය කැඩුනා වේ. බිඳෙන දාට කය බිඳුනා වේ. නැහෙන දාට කය නැහුණා වේ.
අමා නිවන් සුව මට හිමි වේ කියන ස්වභාවය අර දරුවට කියලා දෙන්න. මොකද කැඩෙන බැඳෙන නැහින වෙනසින දේවල් වල ස්වභාවය කැඩෙන බැඳෙන නැහින වෙනසිලා යන්නේ. ඒක අපිට නවත්තන්න බෑ පින්වතුනි කවදාවත්. එහෙනම් ඒ ස්වභාවය අපි හරියට තේරුම් අරගෙන නම් ඉන්නේ ඔය තණ්හාව කියන වචනෙට ඔච්චර ලොකු වටිනකමක් දෙන්නේ නැහැ. දෙන්නේ නැහැ කියලා කියන්නේ පින්වතුනි මේ ලෝකේ ඉන්න මිනිස්සු තණ්හාවෙන් බැඳෙන්නේ යන්නේ නැහැ දේවල් වලට. අරිහතුන් වහන්සේට උනත් පුළුවන් පින්වතුනි ඕනනම් වාහනයක වාඩි වෙලා යන්න. හැබැයි උන්වහන්සේ වාහනේට ඇලෙනවද? නැහැ. උන්වහන්සේ වාහනේ පාවිච්චි කරනවා. නමුත් උන්වහන්සේ වාහනේට ඇලෙන්නේ නැහැ. උන්වහන්සේ කුටියක් පාවිච්චි කරනවා. හැබැයි උන්වහන්සේ කුටියට ඇලෙන්නේ නැහැ. එහෙනම් උන්වහන්සේ කුටිය අතින් අල්ලගෙන ඉන්නවා. මොකෙන් අතහැරලාද? හිතින් අතහැරලා. එහෙනම් කුටිය කැඩිලා බිඳලා නැහිලා වෙනිසලා යන කාලෙට උන්වහන්සේට දුක හිතෙයිද? කවදාකවත් හිතෙන්නේ නැහැ. හේතුව පින්විතනේ අතට දුක් දැනෙන්නේ නැන්නේ. දුක් දැනෙන්නේ කොහෙද විතරද? හිතට විතරයි. එහෙනම් අන්නේ මට්ටමින් අපි මිදලා යන්න ඕනේ. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව වැටහෙන්න ඕනේ පින්විතනේ ඔය තණ්හාව කියන මහා රාක්ෂයා. දැන් මාර්යාද පින්විතනේ මහා රාක්ෂයා තණ්හාවද? මට දෙන්න උත්තරය. මාර්යා ඔබව සසරේ අරන් ගියයි කියලා අත උසලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. ඔබව ගියාත් නෙවෙයි සතර අපායට අරගෙන ගියේ මාර්යා කියලා අත උසලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? නෑ. එහෙනම් මාර්යා නෙමෙයි නේද පින්විතනි බලවත්ම? කවුද බලවත්? ඔය තණ්හාව. වැළවිලා ඉන්න පුළුවන් කියලා හිතලා ඔබ කසාද බැන්දා. පින්විතනි කසාදේ කියන්නේ හේතුක ඵලයක්ද නැද්ද? හේතු සමූහයක ඵලයක් නේද කසාදේ කියන්නේ? කසාදේ කිව්වේ ආදරයටනේ ඔත දෙන්න අතර තියෙන. පොතක අස්සම් කළාට නෙමෙයිනේ. දෙන්න අතර තියෙන ආදරයට නේද පින්විතනි ඔය කසාදේ කියලා කිව්වේ. එහෙනම් පින්විතනි ඔය ආදරය කියලා කියන්නේ හේතුන්ගෙන් හැදිච්ච ඵලයක් නේද? ඔය ඵලය තියාගන්න නම් ඔය හේතු ටික තියෙන්න ඕනේද නැද්ද? එක හේතුවක් හරි වෙනස් වුණොත් ඵලයට මොකද වෙන්නේ? එහෙනම් කසාද බැඳපු දවස් ඉඳලම නෝන ගෙදර ඉඳලා මහත්තයා ඔෆිස් එකේ ඉඳලා අනේ අපේ කසාදේ කැඩෙයිද බිඳෙයිද නැහැයිද වෙනසෙයිද කියලා දුක් වෙවි හිටියද නැද්ද? එහෙම හිටියේ නැත්නම් ඇයි ඔබගේ මහත්තයා ගෙදර ආවම හැව්වේ අර කාරකේ කොණ්ඩේ වවාගෙන හිටපු එකී කවුද කියලා? ඇයි හැව්වේ? එතකොට මහත්තයා කිව්වේ ඒ මගේ යාළුවා නිමල් කිව්වහම ඔබ ලැජ්ජාවෙන් බිම බලාගත්තේ. මොහොතක් ගානේ පිඟුතුනි කැඩේද බිඳේද නැහැද වෙනසේද කියලා නෙමෙයිද හිටියේ. අවංකව කතා කරන තමන්ගේ ජීවිතය තුලින් නිවන් දකින්න. ඔෆිස් එකේ පොඩ්ඩක් ළඟින් කවුරු හරි කෙනෙක් මහත්තයාව ඇසුරු කරනවා නම් නෝනා ඇසුරු කරනවා නම් නිරන්තරයෙන් ඔබගේ පපුවට ගැස්මක් ආවද නැද්ද? සමහරට ඔබ පිට කරන්නේ නැතුව ඇති ඒක. බුද්ධියෙන් ඉවසගෙන ඉන්නේ නැති. නෑ මගේ මහත්තයා මගේ නෝනා එහෙම නෑ. එහෙම ඉන්නේ නැති. නමුත් පින්විතනි ඔබගේ පපුවට ගින්නක් ආවද නැද්ද? නමුත් ඔබ කසාද බඳිනකොට නම් කොහොමද හිතන් හිටියේ? කසාද බැඳලා මම සතුටින් ප්‍රීතියෙන් ජීවිතය ගත කරනවා වැජඹිලා ඉන්නවා කියලා නේද? පුළුවන් වුණාද වැජඹෙන්න? දැන් දරුවොත් ඉන්නවා මගේ කසාදේ මට කඩා ගන්න බෑ. ඒක නිසා ඌ කියන ඕන දෙයක් මං කරනවා කියලා හිතන් ඉන්න නෝනලා මෙතන නැද්ද? මට සමාජීය අපවාදයට ලක් වෙන්න බෑ. ඒක නිසා මොන කතිප්පු ගහලාවත් මම බයිට් එක හදලා දෙනවා කරන්න දෙයක් නෑ කියලා හිතන් ඉන්න බේබද්දන්ගේ කවුරුත් නැද්ද මෙතන? හැබැයි බඳිනකොට කොහොමද හිතුවේ? අවංකවම කතා කරන්න පින්වතුනි ඔබ බඳිනකොට හිතුවේ කොහොමද? අපි එනකොට දකින්න පින්වතුනි අඩියක් ගානේ රූපලාවන්‍ය අර මනාලිය සරසන තැන් වල බෝඩ් ගහලා. ලංකාවේ මිනිස්සු මං හිතන්නේ කසාද බඳිනවට වඩා වෙන වැඩක් නැතුව ඇති. ඒ තරමට හැම තැනම බෝඩ් ගහලා. ඒ හැම මනාලියක්ම hina වෙලා ඉන්නේ. ඔබ දැකලා ඇති. ඒ හැම මනාලියක්ම hina වෙලා ඉන්නේ. ඔබටත් මතකද ඔබ මනාලි වෙච්ච දවස? එදා ඔබ hina වෙලා නේද හිටියේ? ඔබ හිතාගෙන හිටියේ පින්වතුනි ඔබට මේ මුළු ලෝකෙම ලැබුණා කියලා නේද? ඇත්තම තමන්ගේ ජීවිතය ඇතුළට එවිලා බලන්න පින්වතුනි එච්චරයි මං කියන්නේ. මං ඔබට බන කියන්නේ මෙතන වෙන කවුරුත් නැහැ ඔබයි මායි විතරයි ඉන්නේ.
මම ඔබට බණ කියන්නේ. ඔබගේ ජීවිතය ඇතුළට එවිලා බලන්න. ඔබ සාරයි කියලා පැනගත්තට අන්තිමට පින්වතුනි ඔබට හම්බුනේ දුක්ඛ දුක්ඛයත් විපරිණාම දුක්ඛයත් සංඛාර දුක්ඛයත් නේද? ඔබට හිතිලා නැද්ද? අනේ ඇයි අම්මේ මාව මෙතනට ඇදලා දැම්මේ කියලා එකම එක දවසක් ජීවිතේ හිතිලා නැද්ද? අනේ මං කසාද නොබැඳ හිටියනම් හොඳයි කියලා ජීවිතේ හිතිලා නැද්ද ඔබට? අඩුම තරමේ මහත්තයා ගෙදර එනවා. කවදාකවත් චොක්ලට් එකක තරම් දෙයක්වත් ගෙනල්ලා නැති කොටවත් හිතිලා නැද්ද එහෙම? එහෙනම් පින්විතනි ඔබ නිකමට හිතලා බලන්න. කසාදේ කියන එක සාර දෙයක්ද? හැමෝම මට කියන්න. කසාදේ කියන්නේ සාර දෙයක්ද අසාර දෙයක්ද? ඔබ නේද ඔය කිව්වේ? මේ ඔක්කොම පටිගත වෙනවා. ඔබ ආත්ම වංචාවට අහු වෙන්න බෑ. දැන් ඔබ කිව්වනේ අසාරයි. එහෙනම් දැන් ඔබ ඔබගේ දරුවාට දෙන්න ඕනේ සාර දේවල්ද අසාර දේවල්ද? ඒක නිසාද කසාද බඳලා දුන්නේ. මං කිව්වේ ඒකනේ. ඔබ මේ මාර වසඟයට අහු වෙච්ච පිරිසක්. ඔබ ඇත්ත දැන අසුචි බව දැන අත පුරෝ කනවා. ඇයි පින්වතුනි මේ? මං ඒකයි කිව්වේ මං ආවේ ඔබට නොදන්න දහම දේශනා කරන්න නෙමෙයි. මේ මහ යතිවරයෝ කාලයක් තිස්සේ ඔබට මේ දහම දේශනා කරලා තියෙනවා. මං ආවේ පින්වතුනි ඔබගේ හක්ක තද කරලා කට ඇරලා මේක උපන්න ඇතුළට. එතකොටයි ඔබට මේක තේරෙන්නේ. අපරාධෙනි පින්වතුනි බලන්න. සතුටින් ගත කරන්න සිවිච්ච මනුස්ස ජීවිතේ නේද විනාශ කරගත්තේ කියලා. දැන් මම මේකෙන් කියන්නේ කසාද බඳින්න එපා කියන එහෙම නෙමෙයි. මං කිව්වනේ මම මගුල් කපුවක් නෙමෙයි, වින්නඹුවම්මත් නෙමෙයි. මට ප්‍රශ්නයක් නැහැ ඕව මොනව කරගත්තා. මං ආවේ නිවන් දකින්න මම මගේ වැඩේ කරගන්නවා. ඔබට උදව් කරනවා. ඔබත් පුළුවන් නම් කරගන්න. නැත්නම් මිනිස්සු කියේ සිංහල ජාතිය වඳ වෙනවනේ ඔහොම ගියොත් එහෙම කියලා. මං කියන්නේ මම වින්නඹුවම්ම නෙමෙයි. මට ඒව අදාළ ඒවා නෙමෙයි. යථාර්ථය පැහැදිලි කරලා දෙන එක විතරයි මම කරන්නේ. තව උදාහරණයක්. එහෙනම් දැන් ඔබ ඒක නිසා තමයි චතුර්ථ ධ්‍යාන සමාපත්තියට සම්බන්ධිච්ච කෙනා හුස්ම ගන්න එක පවා නතර කරන්නේ. එතනින් එහාට හුස්ම ගන්න අවශ්‍ය නැහැ. චතුර්ථ ධ්‍යාන සමාපත්තිය ඉන්න කෙනා කාය සංකාර නිරෝධ කරගෙන ඉන්නේ. එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන පිටින් ඒකත් හිතෙන්ම පාලනය කරන නිසා නේද? සංඥා වේදිත නිරෝධයට සම්බන්ධිච්ච කෙනාගේ මුළු ශරීරයත් සියල්ල අක්‍රියයි, හිතත් සියල්ලම අක්‍රියයි. ඕවා ඉතින් සයන්ටිස්ට්ලා දන්නේ නැහැ. ඕවා දන්නේ විද්‍යාඥයෝ. ඒ මොකද්ද ඒ කියපු කතාව? සයන්ටිස්ට්ලා දන්නේ නැහැ ඕවා. ඕවා දන්නේ කවුද? විද්‍යාඥයෝ. විද්‍යාඥයා කියන්නේ සයන්ටිස්ට් නෙමෙයි. සයන්ටිස්ට් කියලා කියන්නේ අමු මෝහ මූලික චරිතයක්. විද්‍යාඥයා කියලා කියන්නේ පරම පූජනීය චරිතයක්. මගේ ශාස්ත්‍රඥ වහන්සේ තමයි පරම පූජනීය විද්‍යාඥයා මේ ලෝකෙට පහළ වෙච්ච. උන්වහන්සේට තමයි පිටුතුනි විද්‍යා උදපාදි කියන ස්වභාවය පත් වුනේ. විද්‍යාව පහළ වුණේ උන්වහන්සේට මිසක් සර් ඇල්බර්ට් අයින්ස්ටයින්ට නෙවෙයි. ඒක නිසා විද්‍යාවෙන් බුදුදහම පහදන්න හැම උත්සාහ කරන්න එපා කවුරුත්. ඒක මෝඩ වැඩක්. එහෙනම් පින්වතුනි දැන් හිතලා බලන්න ඔය ඇස් දෙක නිසා ඔබට අනන්ත අප්‍රමාණ මහ ගින්නක් නම් හටගත්තේ. කන් දෙක නිසා මහ ගින්නක් නම් හටගත්තේ. ඉතින් ඉතින් ඔබට නැවතත් ඔය ඇස් දෙක ඕනේද? ලස්සන රූප බලන්න පුළුවන් කියලා හිතාගත්තට පින්වතුනි අන්තිමට ගින්නක් නෙමෙයි ඔය ඇස් දෙක නිසා හම්බෙලා තියෙන්නේ. ඔය ඇස් දෙක නැත්තම් පින්වතුනි ඕනේ දුවිල්ලක ඔබට යන්න පුළුවන් නේද? හොඳ වෙලාවට නේද පින්වතුනි ඔය ඇස් දෙක වහන්න පුළුවන් ක්‍රමයක් තිබුණේ. හැබැයි ඔබට කන් දෙක වහන්න බෑ නේද? ලොකු ගඳකුයි ලොකු සද්දකුයි ආවදාට ඔබ ඉවරයි නේද? ඇයි? නහය දෙනවද කන දෙනවද කියලා වැඩ පිළිවෙලකට එන්න වෙනව නේද? ගඳ නිසා නහය නැති වෙනවා, සද්ද නිසා කන නැති වෙනවා. අත් දෙකයි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? කන වහ ගන්නවද?
නාය වහග ප්‍රශ්නයක් එනවනේ. එහෙනම් හැමතිස්සෙම පින්වතුනි ඕව නිසා ඔබ පීඩාවටපත් වෙනවා හැරෙන්න වෙන දෙයක් නැහැ. නමුත් ඔබ හිතාගෙන ඉන්නේ අනේ මේ ඇස් දෙක තරම් වටින දෙයක් මට ලෝකේ නැහැ කියලා නේද? ඇයි? ඔබට ඇස් දෙක නිසා විඳින පීඩාව තේරෙන්නේ නැති නිසා නේද? ඔබ නැවතත් අනේ මේ වටින ඇස් දෙක මට ඕනෑ කී ඉල්ලන්නේ පින්වතුනි. ඔය පිළිබඳ විඳින පීඩාව එක බින්දු මාත්‍රයක්වත් ඔබට වැටහිච්ච නැති නිසා නේද? එහෙනම් අර ත්‍රිවිධ වල පිටිපස්සේ ගහලා තියෙන ආසාවෙන් පැතුම් සියල්ල වේදනාවෙන් නිමා වේ. අනේ උන් දන්නේ නැති උනාට ඒ පොල්ලු මහා දහම් අර්ථයක් ඔය ගහලා තියෙන්නේ. ඒ කිව්වේ සබ්බේ ධම්මා අනාත්තාති කියන එක. මම කිව්වේ ඒකයි. සීයලයාගේ තියෙනවා පින්විතනි මහා ශ්‍රේෂ්ඨ වචන. සිංහලයා ඒ ශ්‍රේෂ්ඨ වචන ගහගෙන ඉන්නවා මොකද්ද කියලා දන්නේ නැහැ. ආසාවෙන් පැතු සියල්ල වේදනාවෙන් නිමා වේ කියලා කිව්වේ ඒකයි. හිතාගෙන ඉන්නේ නම් මම මේක අරගෙන වැජබිලා ඉන්නවා කියලා නමුත් හම් වෙන්නේ නම් මහා ගින්නක් දුකක් විතරයි. ඒක නිසා තමයි පින්විතනි මේ ලෝකේ අසාර. එහෙනම් ඔය අසාරත්වයේ මනාකොට ඔබ දැකගත්තා නම් පින්විතනි ඕම් ඔය අසාරත්වයේ මෙනෙහි කළා මේ ලෝකයේ යම් කිසි සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කාටම හරි මොනෝම හරි දෙයකට යම් කිසි ඇලීමක් බැඳීමක් තියෙනවා නම් වහ ඒක තුරන් කරගන්න. ඔය අනත්ත් ස්වභාවය දැක්කම එහෙනම් ඔබ අනිත්‍ය ස්වභාවය දැක ගන්න. ඊළඟට ඔබ දුක්ඛ ස්වභාවය දැකගත්ත අනත්ත් ස්වභාවය දැකගත්ත අනිත්‍ය ස්වභාවයත් ඔබ ඔයත් එක්කම දැකගත්තා නම් හරි. අනිත්‍ය ස්වභාවයේ පරම ගම්බීර ලෙස දකින්න ඕන නිකන් උඩින් පල්ලෙන් දැකලා හරියන්නේ නැහැ. අනිත්‍ය ස්වභාවය කියලා කිව්වේ පින්වතුනි මොකද? ඔන්න එනවා ගැඹුරට යන්න. කේනත්තේන අනිච්චා උත්පාද වයත්තේන අනිච්චා. නිකම් මේ මොකක්ද අනිච්ච කියන්නේ? පටිසම්භිදා මග්ග ප්‍රකරණ දේශනා. සාරිපුත්‍රයන් වහන්සේගේ. ඊට වඩා දහම් සේනාධිපති කෙනෙක් තව ඉන්නවද ලංකාවේ කොහේ හරි? ලෝකේ කොහේ හරි? මේ සක්වලේ කොහේ හරි? කොහෙවත් නැහැ. සාරිපුත්‍රයන් වහන්සේමයි ඒකාන්තයෙන්ම පරම ශ්‍රේෂ්ඨ. එහෙනම් උන්වහන්සේගේ දේශනාවල තියෙනවා පිටුදින කේනත්තේන අනිච්චා උත්පාද වයත්තේන අනිච්චා. මොන අර්ථයෙන්ද අනිච්ච කියන්නේ? උත්පාද වය අර්ථයෙන් අනිච්ච කියනවා. ඔන්න ඒක හොඳට තේරුම් ගන්න ඊළඟට. උත්පාද වෙනෙහින් වැය වෙනෙහින් අනිච්ච කියනවා. එහෙනම් ඇති වෙනෙහින් නැති වෙනෙහින් අනිච්ච කියන්නේ. කථාගත ශාසනය ඇතුලේ පිංගුතුනි ඇතිවීම නැතිවීම කියන එක තියෙනවද? නෑ. ඇතිවීම නැතිවීම කියන එක තථාගත ශාසනයේ නෑ. එහෙනම් ඔබ මොනෝම හරි දවසක පිංගුතුනි අනේ මං ඇති වෙනව නැති වෙනව බල බල ඉන්නවා කියලා කිව්වොත් එම් පිංගුතුනි ඔබට දහම එක බින්දු මාත්‍රයක්වත් අවබෝධ වෙලා නෑ. ඇති වෙනව නැති වෙනව බලන්න මේ ලෝකෙ පිංගුතුනි ඇතිවීමක් නැතිවීමක් නෑ. මේ ලෝකේ තියෙන්නේ මොකද්ද? උදාවීමක් සහ වැයවීමක් විතරයි. ඒකයි කිව්වේ කේනත්තේන අනිච්චා උත්පාද වයත්තේන අනිච්චා. උත්පාද වෙනෙහින් වැය වෙනෙහින් අනිච්චයි. උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි, උදේවැය දකින්නේ 50 ලක්ෂණයක් දකි. දහම තේරිලා. තව නම් එක බින්දු මාත්‍රයක්වත් මේ කුණු ජීවිතේ ඉන්න වැඩක් නැහැ. මේ කුණු ගිහි ජීවිතයක බින්දු මාත්‍රයක්වත් තව ඕනේ නැහැ කියලා පින්විතනි ආපෝ වෙලෙස්. සීග්‍රයෙන් මග වඩනවා. සමහරුත් මේ දවසකට පැය 2යි සැතපෙන්නේ. සීග්‍රයෙන් මග වඩනවා. ඇයි? මේ කුණු දහජරා ජීවිතෙන් ඇති පළක් නැහැ. මගඵල ලබනවා හැරෙන්න. ඒ අදහස තමයි උන්වහන්සේලාගේ තියෙන්නේ. හොද්දට ඉගෙනගෙන. සමහරට PhDත් ගත්තා ඇති. හැබැයි වැසිකිලි හොදන කෙනාට දුක්ඛාර සත්‍ය තේරෙනවද නැද්ද? දුක්ඛ දුක්ඛය කියන එක තේරෙනවද නැද්ද? තේරෙනවා. එහෙනම් ඔබ හොඳ ආකාරව හිතන්න බලන්න. මම මේ එක දුකක් ගැන තාම ඔබට කිව්වේ. අනිත් දුක් ටික කිව්වහම ඔබ අඬයි මෙතන. ඔය දුක සාමාන්‍ය දුක කියලා යද කියන්නේ. දුක්ඛ දුක්ඛය කිව්වහම සාමාන්‍ය දුක කියලා පොඩි ළමයින්ට උගන්වලා තියෙන්නේ. ඔන්න එහෙනම් දුක්ඛ දුක්ඛෙන් ඔබ පීඩාවටපත් වෙනවමද නැද්ද කියලා මට කියන්න. වෙනවද නැද්ද? කතා කරන්න. වෙනවා. පිළිගන්නවද ඒක? හරි. එහෙනම් දැන් ඒක විතරක් පදනම් කරගෙන මට කියන්න ගොඩ ගැහිීමේදී ඔබට ප්‍රීති වෙන්න පුළුවන්ද? නැත්නම් ඔබට දුක් වෙන්නද වෙන්නේ? අවංකවමද කියන්නේ? ඒ කියන්නේ ඔබ ඒකාන්තයෙන්ම ආත්ම වංචාවට අහු වෙච්ච පිරිසක් නේද?
ඒ බව දැන සමාජයට ඕනේ මොකද්ද? ඔබට ගොඩක් තියෙනවා දකින්න. එතකොට තමයි ඔබ මුදුන වෙන්නේ. ඒක නිසා සමාජයට පෙන්වන්න මායි මුදුන කියලා තනිකර වහල් සේවයේ යෙදෙන පිරිසක් නෙමෙයිද? ඒකයි පින්වතුනි මම කියන්නේ මමත් ඔය වහල් සේවය කර කර හිටියා. එතකොට මට තේරුනේ මම මේ ජීවත් වෙන්නේ මට ප්‍රීතියෙන් ඉන්නද එහෙම නැත්නම් මේ සමාජයට ඕනේ හින්දාද? මේ සමාජයේ මට තැනක් ගන්නද මම මේ ජීවත් වෙන්නේ? අන්න ඒක නිසා පින්වතුනි මේ පැහැදිලි තීරණයට ආවේ. සියලු විදි පහ කරලා. පහ විදිනේ පැවිදි කියලා කියන්නේ. සියලු විදි පහ කරලා එකම එක විදිහක් සම්බුදුරජාණන් වහන්සේගේ ආඥාව මහානකම මහා අනක්‍රියාත්මක කරන්න. මේ ප්‍රවෘජාවටපත් උනේ. අද මට තියෙන්නේ තුන් චීවරේ පාත්‍රේ. එහෙනම් මම ඔබට වඩා සතුටින් ඉන්න කෙනෙක් නෙමෙයිද? ඒ පැත්තෙන් ගත්තා. ඉතින් ඔබට ඕනේ වෙන්නේ නැද්ද පින්විතේ? දැන් ඔබ කවදා එහා ගෙදර අය ලස්සන වෙඩින් එකක් ගනිද්දි ඔබටත් ඕනේ වෙනව නේද ලස්සන වෙඩින් එකක් ගන්න? වෙනවද නැද්ද? එහා ගෙදර දුව කොහේ හරි තියෙන හෝටල් එකක වෙඩින් එක ගත්තොත් ඔබට ඕනේ වෙන්නේ නැද්ද ඊට වඩා එහා තියෙන ඊට වඩා ඉහළ හෝටල් එකේ වෙඩින් එක ගන්න? ඇත්ත කතා කරන්න. එහෙනම් එහා ගෙදර එක්කෙනා සතුටු වෙනවා දැකලා ඔබට හිතෙනවද ඊට වඩා සතුටු වෙන්න? ඉතින් හත් දෙන්නේ මං සතුටු වෙනවා දැකලා ඇයි මට වඩා සතුටු වෙන්න හිතෙන්නේ නැත්තේ? දැන් මම ඔබට කිව්වනේ මම ඔබ වගේ කෝටි ගුණයක් සතුටු වෙන කෙනෙක් කියලා. ඒක ඔබට හිතෙන්නේ නැත්නම් එහෙනම් මට වඩා 1 කෝටි 1 ගුණයකින් සතුටු වෙන්න. ඒකට හිතෙන්නේ නැහැ පිටින් අවිද්‍යාව නිසා. මොකද මෙතනට ආවම මුදුන වෙන්න බැරි නිසා. සතුටු වෙන්න පුළුවන් මුදුන වෙන්න බෑ. මුදුන වීම උදෙසා තනිකරම වහල් සේවයේ යෙදෙන පිරිසක්. ඒකයි මම කියන්නේ පිටින් මිනිස්සු දහමෙන් ඈත් වෙන්න අනන්ත අප්‍රමාණ මහා දුක් කොන්නකට මුහුණ දෙන්නේ. අපි යන් ඊළඟ දුකට. දැන් මේ දුක්ඛ ආර්ය සත්‍යයි දකින්නේ දුක හැම නෙමෙයි. එහෙනම් දුක්ඛ දැක්කා. දැන් දකින්න අපිංගතනේ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියන ওই දුක් කොටස් දෙක. මම ඕක හොඳ ආකාරව තේරුම් ගන්න කතාවක් ඔබට කියන්න. ඔබගේ හතුරා එන ඔබගේ ගෙදර. හතුරා ගෙදර ඇවිදින්න පිංගුතුනි ඔබට හොඳටම තඩි බාල ඔබගේ දරුවගේ කකුල් දෙකයි අත් දෙකයි බැඳලා පල්ලමක තියලා ඔබගේ ජීප් එක පල්ලම මැද්දේ නතර කරලා පිටිපස්සේ කඹයක් බැඳලා ඔබගේ අතට දෙනවා. දීලා හෑන්ඩ් බ්‍රේක් එක රිලීස් කරනවා. දැන් ওই ජීප් එක මොහොතින් මොහොත පල්ලෙහාට යනවා නේද? ඔය පල්ලෙහාට යන මොහොතේ පිංගුතුනි ඔබට ඔය දරුවට සෙනෙහසක් ආදරයක් තියෙනවා. මොකද මම මගේ කියලා අල්ලගත්ත දරුවා. දැන් මේක කැඩෙයිද බිඳෙයිද නැහැයිද වෙනසෙයිද කියලා බයක් හටගත්තද නැද්ද? ශෝකයක් හටගත්තද නැද්ද? දැන් මොකද ඔබ කරන්නේ? මේ දරුවාව විනාශයට පරිණාමය වෙනවා දකින්න කැමතිද ඔබ? නෑ. ඔබට ඒක දරන්න බෑ. ඒක නිසා ඔබ මොකද කරන්නේ? අර කඹේ අදිනව නේද පහළට උඩට? කඹේ ඇදගෙන ඉඳලා අතපයේ තියෙන හම්කනේ කැඩිලා ලේ වැක්කිරි ඉඳද්දි පිංගුතුනි ඔබ අතාරින්නේ නෑ නේද ඔක? එහෙනම් පිංගුතුනි අර ඔබගේ මම මගේ කියලා අල්ලගත්ත දේ ඒ විදිහට පවත්ව ගන්න ඔබ මහා පරිශ්‍රමයක් දරනවද නැද්ද දැන්? ඔන්න ඕකට කියනවා පිංගුතුනි සංඛාර දුක කියලා. දැන් මට කියන්න තමන් මම මගේ කියලා අල්ලගෙන ඒක කැඩිලා බිඳිලා අනේ මේ මගේ බල්ලා මගේ පූසා කියලා අල්ලගත්තේ තිරිසන් සතාට අර විදිහට අර පාප කර්ම පරිසම් දෙනකොට ඔබට දුක හිතෙන්නේ නැද්ද? ඉතින් මොලේ බුද්ධිය තියෙන කෙනෙක් තිරිසන් සත්ත්වය ඇති කරයිද? ඇති කරනවා නම් ඇති කරන්නකො දෙයියෙක් බැඳගෙන. ඇයි සුඛං සුඛ විපාකං සුදු කර්ම කරපුවාට සුදු විපාක රැස්සේ සුදු විපාක පරිසම් දෙන ඔබට හැමතිස්සෙම hina වෙවි හිටිය හැකි. හරි සතුටින් හිටිය හැකි අනේ මගේ දෙයියා. හරිම සතුටින් හැමතිස්සෙම ඉන්නවා කියලා හිටිය හැකි. තිරිසන් සතාව බැඳගත්ත ගමන් මොකද වෙන්නේ? ඒකට කර්ම විපාක විඳිනකොට පිංගුතුනි ඔබටත් දුක් විඳින්න වෙනවා. මොකද හේතුව ඔබ ඒක තණ්හාවෙන් අල්ල බදාගෙන ඉන්න නිසා.
ඔබ තිරිසන් සතෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ පිටුදින ඒකවත් මගේ කරගන්නවා. ඒකවත් මගේ කරගෙන ඉවරලා අනන්ත ප්‍රමාණ දුක් විඳිනවා. ඒකට හේතුව තමයි මේ සමාජයේ සම්මතයක් ගෙනල්ලා තියෙනවා. මේ තණ්හාව කියන එක මහා පරම පූජනීය දෙයක් කියලා. අහු වෙන්න එපා පිටුදින ඔය ගිනි ගෙඩියට. ඔබ ඔය ගිනි ගෙඩියට අහු වෙලා තමයි ඔය විනාශය කරගත්තේ. අද ඔබ මේ වෙනකොට ඔබට ගැලවෙන්න බැරි වෙලා තියෙන ඕක නිසා. අද ඔබ අනන්ත අප්‍රමාණ දුක් විඳින්නේ ඔය දේ නිසා. හැබැයි උන්වහන්සේ වාහනේට ඇලෙනවද? නෑ. උන්වහන්සේ වාහනේ පාවිච්චි කරනවා. නමුත් උන්වහන්සේ වාහනේට ඇලෙන්නේ නෑ. උන්වහන්සේ කුටියක් පාවිච්චි කරනවා. හැබැයි උන්වහන්සේ කුටියට ඇලෙන්නේ නෑ. එහෙනම් උන්වහන්සේ කුටිය අතින් අල්ලගෙන ඉන්නවා. මොකෙන් අතහැරලාද? හිතින් අතහැරලා. එහෙනම් කුටිය කැඩිලා බිඳලා නැහිලා වෙනිසලා යන කාලෙට උන්වහන්සේට දුක හිතෙයිද? කවදාකවත් හිතෙන්නේ නැහැ. හේතුව පින්විතනේ අතට දුක් දැනෙන්නේ නැන්නේ. දුක් දැනෙන්නේ කොහෙද විතරද? හිතට විතරයි. එහෙනම් අන්නේ මට්ටමින් අපි මිදිලා යන්න ඕනේ. එහෙනම් දැන් ඔබට හොඳ ආකාරව වැටහෙන්න ඕනේ පින්විතනේ ඔය තණ්හාව කියන මහා රාක්ෂය. දැන් මායයද පින්විතනේ මහා රාක්ෂය? තණ්හාවද? මට දෙන්න උත්තරය. මායя ඔබව සසරේ අරන් ගියයි කියලා අත උසලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. ඔබව ගියාත් මේ සතර අපායට අරගෙන ගියේ මායя කියලා අත උසලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? නෑ. එහෙනම් මායя නෙමෙයි නේද පින්විතනි බලවත්? කවුද බලවත්? ඔය තණ්හාව. තණ්හාව තියෙන කාගාවද? මායя ගාවද ඔබ ගාවද? ඔබ ගාව. එහෙනම් ඔබට මිදෙන්න පුළුවන් නේ. අවබෝධයට ගත්තනම් හරිනේ පින්විතනි මේක මහ රකුසෙක්. එහෙනම් ඔබට වැටහෙන්න ඕනේ පින්විතනි ඔබ යම් දෙයකට ඇලෙන්න යන මොහොතක් එනවා නම් අන්නේ ඇලෙන්න යන මොහොතේ Tamanට දැනෙන්න ඕන එක බියක්. මොකද්ද? අනේ මම මේ ගින්නකට නේද මේ ඇලෙන්න යන්නේ. මේ මහ ගින්නකට නේද මම මේ නතු වෙන්න යන්නේ. නමුත් එහෙම නෙමෙයි නේද හිතෙන්නේ. දරුවෙක් හදමුද කියලා කිව්වම අනේ හරි ෂෝක් කියලා හිතාගෙන නේද පින්විතනි දරුවෙක් හදන්නේ. කවදාකවත් ඔබට හිතෙන්නේ නැහැ නේද මේ මහ ගින්නකට මම මේ යන්න හදන්නේ කියලා. එහෙනම් දැම්මට ඔබ කියන්න පින්විතනි ඔබට දුක්ඛාරය සත්‍ය වැටහුණා නම් දැම්මට ඔබ කියන්න. දරුවා හදන්න කියලා තීරණය ගත්ත වෙලාවේද දුක්ඛාරය සත්‍ය තියෙන්නේ දරුවා මැරිච්ච වෙලාවේද? අන්න හදන්න තීරණය ගත්ත වෙලාවේ. ඒ හදන්න තීරණය ගත්ත වෙලාවේ Tamanට දැනෙන්න ඕනේ මොකද්ද? මම මේ කැඩෙන බිඳෙන නැහෙන වෙනසෙන දෙයක් ලෝකෙට මම මගේ කියලා ගේන්නයි යන්නේ. ඒක ගිනාව නම් මේක කැඩෙයිදෝ බිඳෙයිදෝ නැහෙයිදෝ වෙනසෙයිදෝ කියලා මට හැමදාම දුක් වෙන්න ශෝක වෙන්න වෙනවා. කැඩිලා බිඳිලා වෙනසලා යන්න නොදී මට මේක රැකබලා ගන්න වෙනවා. කැඩිලා බිඳිලා නැහිලා වෙනසලා යද්දි මට අඬන්න වෙනවා. ඔය ටික අවබෝධයට ගත්තනම් පින්වතුනි අතහැරිලා මිදිලා නිදහස් වෙනව නේද? හැබැයි එවලේ ඕක අවබෝධයට ගන්න නැතුව දරුවා මලාට පස්සේ ඒ අම්මට ගිහිල්ලා කිව්වොත් නංගි ඔහොම තමයි නංගි දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කිව්වොත් එහෙම නෑමිලි ගැට්ට ඔළුවේ හිටින්න ගහයි අර කාන්තාව මොකද හේතුව පිළිඳින ඒ වෙලාවේ ඒ කාන්තාව ඉන්නේ අධික වේදනාවකින් වේදනා චෛතසිකයෙන් නිවන් දකින්න බෑ සතුටින් ඉන්න වෙලාවක විතරයි ධහම තේරෙන්නේ වෙන කිසිම වෙලාවක ධහම තේරෙන්නේ නැහැ ඒකයි මම කියන්නේ මිනිහා මැරිලා ඉන ගෑණිටවත් ගෑණි මැරිලා ඉන මිනිහටවත් පැවිද්ද උරුම නැහැ ඒ අයට උරුම කපු මහත්තයෙක් නැවත වතාවක් ඒක කරගන්න සසර කලකිරෙන්න අයටයි පින්විතනි මේක අවශ්‍යතාවය තියෙන්නේ සසර කිව්වේ මොකද්ද ඔය මිනිස්සු ඔක්කොම බොරු වැඩි හරියක් කියන්නේ අනේ මට නම් සසර කලකිරුණා ඔය බොරු කියන්නේ ඔය කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ සසර කියලා කියන්නේ පින්විතනි සැරිසැරීමට කාටද සැරිසැරීම ගැන කලකිරුනේ සැරිසැරීම ගැන කලකිරිච්ච කෙනෙකුට පුළුවන් ද දිව්‍ය ලෝකේ සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න? බ්‍රහ්ම ලෝක සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න? ආනෙන්ජහෙවත් අරූපේ සැප සම්පත් ප්‍රාර්ථනා කරන්න? නෑ සැරිසැරීමක් නේ එකක්. සැරිසැරීම ගැන කලකිරුණා යම් කිසි පුද්ගලෙක් එතනින් එහාට පින්විතනි ඒ පුද්ගලයා ඒ කාන්තයෙන් මේ සෝතාපන්න මාර්ගඵලයේ ඔස්සේ ඉදිරියට යන්න හදනවා. ඒ හැරෙන්න වෙන දෙයක් නෙමෙයි. එහෙනම් කවදාවත් ඔබ කියන්න එපා සතර කලකිරුණා කියලා. ඔබට කියන්න තියෙන්නේ මොකද්ද? අම්මා මලා අම්මා මැරීම ගැන කලකිරුණාට. නැත්නම් ජීවිතය ගැන කලකිරුණා අන්න ඒවා කියන්න. සසර කලකිරෙනවා නම්
ඔබ සුදු වෙලා ඉන්න විදිහක් නැහැ. සසර කලකිරින නම් ඔබ මේ වෙනකොට මොන වගේද ඉන්න ඕනේ? කහ පාට වෙලා. වහ මගපල පූර්ණේ කරන කෙනෙක් බවට පත් වෙනවා. නැත්නම් සුදු ඇඳුමේ හරි කමන්නේ වහ මේ මගපල පූර්ණේ කරගන්න කෙනෙක් බවට පත් වෙලා. එහෙමයි ඔබ ඉන්න ඕනේ එහෙනම්. හරි. එහෙනම් දැන් පින්විතනි අපි ඊළඟ ස්ටෙප් එකට යමු. ඊළඟ අවස්ථාවේදී ඔන්න දැන් ඔබ තේරුම් ගත්ත පින්විතනි මනාකොටම දුක්ඛ දුක්ඛයක් තියෙනවා, විපරිණාම දුක්ඛයක් තියෙනවා, සංඛාර දුක්ඛයක් තියෙනවා. එකක් අල්ල ගත්තා නම් තුනකින් බැට කන්න වෙනවා. ඒක ඔබ පිළිගන්නවද නැද්ද? හොඳ ආකාරවම පිළිගන්නවද නැද්ද? එහෙනම් අපි ගමු පින්විතනි ඇහැ. ගිය ආත්මයේ තුලදී පින්විතනි ඔය ඇහැට ආස වුණා නේද? ඔබ ඔය ඇහැට කියන්නේ ඔය රූප බලන්න ආසාවක් හටගත්ත නේද ඔබට? රූප බලන්න ආසාවක් හටගත්ත නිසා පින්විතනි අද ඔබට ඇහැ කුරුමුණා නේද? ඔය ඇහි කුරුමේ ඔබට හම් වෙච්ච මොහොතේ ඉඳලම පින්විතනි ඔය තුලින් ඔබ පීඩාවටපත් වෙනවද නැද්ද? ඔය ඇහැ නිසා ඔබට දුක්ඛේ නැද්ද? එක පාට පින්විතනි ලයිට් එකක් එහෙම ගැහුවොත් ඔය ඇහැට මොකද වෙන්නේ? ටංගාලෝ ඇස් දෙක පියා ගන්නවද නැද්ද? හැමදෙස්සම විමසිල්ලෙන් නේද ඉන්නේ ඔබ? මැස්සෙක් හරි කසාදේ කියන්නේ සාර දෙයක්ද අසාර දෙයක්ද? ඔබ නේද ඔය කිව්වේ? මේ ඔක්කොම පටිගත වෙනවා. ඔබ ආත්ම වංචාවට අහු වෙන්න බෑ. දැන් ඔබ කිව්වනේ අසාරයි. එහෙනම් දැන් ඔබ ඔබගේ දරුවාට දෙන්න ඕනේ සාර දේවල්ද අසාර දේවල්? ඒක නිසාද කසාද බඳලා දුන්නේ. මං කිව්වේ ඒකනේ. ඔබ මේ මාර වසඟයට අහු වෙච්ච පිරිසක්. ඔබ ඇත්ත දැන අසුචි බව දැන අත පුරෝ කනවා. ඇයි පින්වතුනි මේ? මම ඒකයි කිව්වේ මං ආවේ ඔබට නොදන්න ධර්ම දේශනා කරන්න නෙමෙයි. මේ මහ යතිවරයෝ කාලයක් තිස්සේ ඔබට මේ ධර්ම දේශනා කරලා තියෙනවා. මං ආවේ පිළිදෙන ඔබගේ හක්ක තද කරලා කට ඇරලා මේක උපන්න ඇතුළට. එතකොටයි ඔබට මේක තේරෙන්නේ. අපරාධෙනි පින්වතුනි බලන්න. සතුටින් ගත කරන්න තිබිච්ච මනුස්ස ජීවිතේ නේද විනාශ කරගත්තේ කියලා. දැන් මම මේකෙන් කියන්නේ කසාද බඳින්න එපා කියන එහෙම නෙමෙයි. මං කිව්වනේ මම මගුල් කපුවක් නෙමෙයි, වින්නඹුවක්වත් නෙමෙයි. මට ප්‍රශ්නයක් නැහැ. ඕව මොනව කරගත්තා. මං ආවේ නිවන් දකින්න මම මගේ වැඩේ කරගන්නවා. ඔබට උදව් කරනවා. ඔබත් පුළුවන් නම් කරගන්න. නැත්නම් මිනිස්සු කියේ සිංහල ජාතිය වඳ වෙනවනේ ඔහොම ගියොත් එහෙම කියලා. මං කියන්නේ මම වින්නඹුවක්ම නෙමෙයි. මට ඒව අදාළ ඒවා නෙමෙයි. යථාර්ථය පැහැදිලි කළ දෙන එක විතරයි මම කරන්නේ. තව උදාහරණයක්. එහෙනම් දැන් ඔබ හොඳ ආකාරව දන්නව නේද පින්විතනේ කසාදය පුරවන්න හිතන්න අසාරයි. හැබැයි සාරයි කියලා නේද හිතාගත්තේ? ඔව් එහෙම තමයි පටන් ගන්න. ඇයි? අසත්පුරුෂයෝ විසින් මතවාදයේ දුන්නට පස්සේ පින්විතනේ ඔළුවේ ගොඩ නැගි එනවා ඒවා. ඊට පස්සේ ඔබ වෙඩින් එක ගන්න ගියාට පස්සේ ඔබට පෙන්වනවා hina වෙවි ඉන්න මනාලියෝ. ඒක දැක්ක වෙලාව ඉඳන් ඔබ හිතන්නේ අනේ මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු මෙතනින් පස්සේ නම් hina වෙවි ඉන්නේ කියලා. කවදාකවත් ඔබට නෙගටිව් ෆීලිං එකක් එන්නේ නැහැ. ඒක තමයි පින්වදින අවිද්‍යාවේ තියෙන බරපතලකම. පොඩි සරල එකක් ගමු. ඔබට දාඩිය දානවා. දාඩිය දැම්මට පස්සේ පින්වදින ඔබට හිතෙන්නේ මොකද්ද? මම ෆෑන් එකක් ගත්තා නම් මට හොඳ ආකාරව මේකේ හුලං වැඩි බිලා ඉන්න පුළුවන් කියලා. ඔබ ෆෑන් එක ගන්න යන එක මොහොතකවත් ඔබට හිතේද පින්විතනේ ෆෑන් එක නිසා ඔබට අවඩක් වෙයි කියලා? එහෙම හිතෙන්නේ නැහැ. ඔබට හිතෙන්නේ මොකද්ද? ෆෑන් එක ගත්තට පස්සේ ගමේ උන් ඔක්කොටම දාඩිය මට විතරක් දාඩිය නෑ. මම ගමේ රජා වගේ මම ෆෑන් එකේ වැඳි ඉන්නවා කියලා හිතාගෙන ෆෑන් එක ගෙදර ගේනවා. ගෙදර ගේන්න ඕනේ නෑ පින්විතනේ ෆෑන් එක සල්ලි දීලා ගත්ත මොහොතේ ඉඳලා දැන් මොකද වෙන්නේ? මේක කැඩෙයිද, බිඳෙයිද, නැහැයිද, වෙනසෙයිද කියලා බයක් ශෝකයක් එන්නේ නැද්ද? ඔබට පුළුවන් ද පින්විතනේ වාහනේ පිටිපස්සෙන් ෆෑන් එක තියලා ඉවර වෙලා ආපහු කඩේට ගිහිල්ලා මේ බිල මෙන්න මේක මොකද්ද වෙලා මේක පොඩ්ඩක් බලන්න කියලා කියන්න පුළුවන්. පුළුවන්. බෑ. ඇයි? ඉතින් ඔබගේ ජීවිතෙන් නෙමෙයිද මම මේක ගත්තේ? ඔබට උත්තර දෙන්න පුළුවන් නේද? ඔබට පුළුවන් ද ෆෑන් එක අර වාහනේ පිටිපස්සේ දොර ගාවේ තියලා ආයි කඩේට ගිහිල්ලා ඉවරලා මුදලාලිත් එක්ක විනාඩියක් කතා කරලා එන්න. බෑ. ඇයි? දැන් ඔබ ඒකට සිකියුරිටි ගාඩ් වෙලා ඉවරයි නේද? ඉතින් ඔබ ඒක හිතුවේ නෑ නේද කවදාවත්? මේ ෆෑන් එකට හිට පිට නැති මේ ෆෑන් එකට තනි රකින්න වෙයි කියලා හිතුවේ නෑ නේද කවදාවත්? අනේ පින්විතනි දැන් ඔබගේ මහත්තයා ගියා අල්ලපු කඩේ ඉඳලා විනාඩි 10ක් 15ක් හිටියත් පින්විතනි ඔබට වෙනව නේද ඒ විනාඩි 10 15 හරි මේ ෆෑන් එකට තනි රකින්න. ඔබ ඒව හිතුවේ නෑ නේද කවදාවත්?
ඔබට හිතුනේ මොකද්ද? ෆෑන් එක දාගෙන මම වැජඹිලා ඉන්නවා කියලා විතරයි. ඔන්න අවිද්‍යාවෙන් මහත් අවිද්‍යාවෙන් තණ්හාව ජනිත වුණාට පස්සේ මෙතන මුළු ලෝකෙම අඳුර වෙලා යනවා පේන්නේ. ඒකයි කිව්වේ අවිද්‍යාව අන්ධකාරය කියලා. අවිද්‍යාව අන්ධකාරයට වැටිච්ච අයට පින්විතනි යථාර්ථය පේන්නේ. දැන් ඊට පස්සේ පින්විතනි ඔය ෆෑන් එක කැඩිලා බිඳිලා නැහිලා වෙනිසලා යනවාට බයි පින්විතනි ඔබ සර්විස් කරන්නේ නැද්ද? ඔබ පිළිදාන ඔය කටයුතු කරන්නේ නැද්ද? ඕකට අවශ්‍ය විදිහට ඒ කරන්ට් එක දෙන්න වැඩ පිළිවෙල කරන්නේ නැද්ද? එන ඕක කර කර නේද පින්විතනි ඔබට ඕක පාවිච්චි කරන්න වෙන්නේ. කවදාවත් ඔබට වැජඹෙන්න හම් වෙන්නේ නැහැ නේද ඕකත් එක්ක. එහෙනම් පින්විතනි ඔබ බලාපොරොත්තු වෙන එකක් හම්බුනේ තව එකක් නෙමෙයි. ඔන්න අන්‍යතාවයටපත් වෙනවා කියපු ස්වභාවය. එහෙනම් පින්විතනි ඔබ සාරයක් බලාපොරොත්තු වුණාට ඔබට හම්බුනේ දුකක්මයි ගින්නක්මයි නේද? එහෙනම් පින්විතනි මේ ෆෑන් එක සාරයිද? ෆෑන් එක සාරයිද? නෑ. හැබැයි ගන්න යනකොට නම් සාරයි නේද? නමුත් ප්‍රඥා ගෝචරව බැලුවොත් සාරයිද අසාරයිද? අසාරයි. තව එකක් ගත්තා. ළමයා. ටික ලොකු ඒවෙන් ගමු තේරෙන්න. ළමයා. දෙන්න කසාද මැදලා ඉන්නකොට දෙන්න දෙමහල රණ්ඩු වෙනවා. රණ්ඩු වෙනකොට පින්විතනි ආය රසත්පුරුෂ මතිමතාන්තර එනවා. මොකද්ද? පුතේ. ඔහොම තමයි කසාද බැඳලා. දරුවෙක් මල්ලෙක් හිටියනම් උඹලා රණ්ඩු වෙන්නේ නැහැ ආදරෙන් එකට පවුල බැඳෙනවා. දුන්න ඊළඟ ගිනි ගෙඩිය. දැන් ඒ ගිනි ගෙඩිය කාලි ඉවරලා මම බොරු නම් කියන්නේ ඔබ ඵලයක් පුතේ අයියලා ගෙදර ගිහිල්ලා බලපන්. ඔන්න කිව්වා. දැන් යනවා අයියලා ගෙදර. අයියලා ගෙදර ගියාට පස්සේ දෙන්න ඉඳගෙන ඉන්නකොට අයියාගේ හුරතල් දියන්නේ අවුරුදු 2යි 3යි. ලස්සන ගවුම් පොඩිත්තකුත් ඇඳගෙන මොකද වෙන්නේ? පස්ස වන ඉස්සරහට එනවා. ඒ එනකොට දෙන්න කතා වෙනවා අනේ හරි ෂෝක් කියලා. ඒ කතාව ඒකට නෑනත් ඇවිදලා කියනවා අනේ හරි ෂෝක් නංගියේ මේකේ හරි හුරතල් නංගියේ බලන් ඉන්න හිතනවා නංගියේ මෙහෙම තියලා. අර අසත්පුරුෂ මතිමතාන්තරේ තව වැඩි කරනවා. අර නෝන ඇත්ත කියන්නේ නැහැ විතරයි. ඒක නිසා තමයි පින්විතනි මේ ලෝකයේ අසාර. එහෙනම් ඔය අසාරත්වයේ මනාකොට ඔබ දැකගත්තා නම් පින්විතනි ඕම් ඔය අසාරත්වයේ මෙනෙහි කළා මේ ලෝකයේ යම් කිසි සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු කාටම හරි මොනෝම හරි දෙයකට යම් කිසි ඇලීමක් බැඳීමක් තියෙනවා නම් වහ ඒක තුරන් කරගන්න. ඔය අනන්ත ස්වභාවය දැක්කම එහෙනම් ඔබ අනිත්‍ය ස්වභාවය දැක ගන්න. ඊළඟට ඔබ දුක්ඛ ස්වභාවය දැකගත්ත අනත්ත් ස්වභාවය දැකගත්ත අනිත්‍ය ස්වභාවයත් ඔබ ඔයත් එක්කම දැකගත්තා නම් හරි. අනිත්‍ය ස්වභාවයේ පරම ගම්බීර ලෙස දකින්න ඕන නිකන් උඩින් පල්ලෙන් දැකලා හරියන්නේ නැහැ. අනිත්‍ය ස්වභාවය කියලා කිව්වේ පින්වතුනි මොකද? ඔන්න එනවා ගැඹුරට යන්න. කේනත්තේන අනිච්චා උත්පාද වයත්තේන අනිච්චා. නිකම් බෑ. මොකද්ද අනිච්ච කියන්නේ? පටිසම්භිදා මග්ග ප්‍රකරණ දේශනා. සාරිපුත්‍රයන් වහන්සේගේ. ඊට වඩා දහම් සේනාධිපති කෙනෙක් තව ඉන්නවද ලංකාවේ කොහේ හරි? ලෝකේ කොහේ හරි? මේ සක්වලේ කොහේ හරි? කොහෙවත් නැහැ. සාරිපුත්‍රයන් වහන්සේමයි ඒකාන්තයෙන්ම පරම ශ්‍රේෂ්ඨ. එහෙනම් උන්වහන්සේගේ දේශනාවල තියෙනවා පිටුදින කේනත්තේන අනිච්චා උත්පාද වයත්තේන අනිච්චා. මොන අර්ථයෙන්ද අනිච්ච කියන්නේ? උත්පාද වය අර්ථයෙන් අනිච්ච කියනවා. ඔන්න ඒක හොඳට තේරුම් ගන්න ඊළඟට. උත්පාද වෙනෙහින් වැය වෙනෙහින් අනිච්ච කියනවා. එහෙනම් ඇති වෙනෙහින් නැති වෙනෙහින් අනිච්ච කියන්නේ. කථාගත ශාසනය ඇතුලේ පිංගුතුනි ඇතිවීම නැතිවීම කියන එක තියෙනවද? නෑ. ඇතිවීම නැතිවීම කියන එකක් තථාගත ශාසනයේ නෑ. එහෙනම් ඔබ මොනෝම හරි දවසක පිංගුතුනි අනේ මං ඇති වෙනව නැති වෙනව බල බල ඉන්නවා කියලා කිව්වොත් එම් පිංගුතුනි ඔබට දහම එක බින්දු මාත්‍රයක්වත් අවබෝධ වෙලා නෑ. ඇති වෙනව නැති වෙනව බලන්න මේ ලෝකෙ පිංගුතුනි ඇතිවීමක් නැතිවීමක් නෑ. මේ ලෝකේ තියෙන්නේ මොකද්ද? උදාවීමක් සහ වැයවීමක් විතරයි. ඒකයි කිව්වේ කේනත්තේන අනිච්චා උත්පාද වයත්තේන අනිච්චා. උත්පාද වෙනෙහින් වැය වෙනෙහින් අනිච්චයි. උදේ දකින්නේ 25 ලක්ෂණයක් දකි, වැය දකින්නේ 25 ලක්ෂණයක් දකි, උදේවැය දකින්නේ 50 ලක්ෂණයක් දකි. ඔය 50 ලක්ෂණේ දකින්න කෙනා අනිච්ච දකි. එහෙනම් දැක ගන්න. උදා වෙන හැටි දැක ගන්න, වැය වෙන හැටි දැක ගන්න. රූපයක් උදා වෙන හැටි තියෙනවා, වැය වෙන හැටි තියෙනවා. අපි ඇහැ උදා වෙන හැටි ගමු. එතකොට ඇහැ පිළිබඳ අනිච්චත් දැකගත්ත හැකි, දුක්ඛත් දැකගත්ත හැකි, අනත්තත් දැකගත්ත හැකි. දැන් ඔබ ඇහැ පිළිබඳ දුක්ඛ දැක්කද නැද්ද? ඇහැ පිළිබඳ දුක්ඛ දුක්ඛයක් ඔබට තියෙනවද නැද්ද? විපරිණාම දුක්ඛයක් ඔබට තියෙනවද නැද්ද? සංඛාර දුක්ඛයක් ඔබට තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් ඇහැ කියන එක හරි ආසාවෙන් පතාගෙන හිටියට අනේ රූප බලලා මට වැජෙන්න පුළුවන් කියලා එහෙමමද හම්බුනේ නැත්නම් අර දුක් තුන උරුමයක් විතරමද හම්බුනේ? එහෙනම් ඇහැ සාරයිද අසාරයිද? අසාරයි. එහෙනම් ඔබ ඇහැ දුක්ඛ ස්වභාවයක් දැකගත්තා. අසාර ස්වභාවයක් දැකගත්තා. දැන් එහෙනම් අනිච්ච ස්වභාවයක් දැකගමු.
එහෙනම් ඇහැ උදා වෙන හැටි දැක ගන්න ඕනේ. ඇහැ උදා වෙන්න නම් පින්වතුනි ඔන්න ගියාත් මේක වෙච්ච දෙයක්. මේ රූප බලන එක හරි සාරයි කියලා පින්වතුනි අසත්පුරුෂයන් විසින් දුන්න දෘෂ්ටිය. අසත්පුරුෂයෝ විසින් දෘෂ්ටියක් දීලා ඉවර වෙලා මේ රූප බලන්න නම් මේ රූප හරි ලස්සනයි මේව බල බල ඉන්න තියනවා නම් කොච්චර චෝක්ද කියලා කිව්වා. ඔය දෘෂ්ටිය ඔළුවට අරගෙන ඉවරලා පින්වතුනි රූප බැලීම උදෙසා තණ්හාවක් හටගත්තා. අන්න අවිද්‍යාව නිසා තණ්හාව හටගත්තා. තණ්හාව හටගෙන ඉවරලා ඒ උදෙසා කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කළා. එහෙනම් කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් කරපු ගමන් මොකද උනේ පින්වතුනි? ඒකට අදාළ ආහාර සකස් වීම සිද්ධ වුණා විපාක වශයෙන් එන්නේ. අන්න ආහාර සකස් වීම සිද්ධ වුණාම පින්වතුනි අර අම්මා කන බොන ආහාර වලින් මොකද මොකද කර්මජ ශරීරයේ ඇහැක් හැදිලා කර්මජ වශයෙන් මම දීර්ඝ වශයෙන් ඒව විස්තර කරන්න හදන්නේ නැහැ. කර්මජ ශරීරයේ ඇහැක් හැදෙලි විරලා චිත්තජ ඍතුජ කියන ඒ ශරීරවල සංජාතිකයටත් මේ ඇහැ වර්ධනය වෙලා කන බොන ආහාර, මව් කන බොන ආහාර ටිකත් ඇවිල්ලා විරලා පින්වතුනි ඔන්න ඔබට ඇහැ නිප්පත්ති වුණා. දැන් ඔන්න ඔය නිප්පත්ති වෙච්ච ඇහැ තමයි පින්වතුනි ඔය ඔබ ගාව තියෙන්නේ. එහෙනම් දැන් ඇහැ ඇති වුණාද? ඇහැ උදා වුණාද? ඔය ඇහැ උදා වුණා නම් පින්වතුනි දැන් ඔය ඇහැ උදා වෙවි නේද තියෙන්නේ. ඔය උදා වෙවි තියෙන ඇහැ පින්වතුනි නිර්උදා කරගන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? උදා වෙන දෙයක් නිර්උදා කරන්න නම් පින්වතුනි මොකද්ද කරන්න තියෙන්නේ? හොයලා බලනවා. මොකද්ද දැන් හොයලා බලන්න තියෙන්නේ? උදා වුණේ කොහොමද? කොහොමද උදා වුණේ? අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, කර්ම නිසා, ආහාර නිසා, නිබ්බති නිසා. එහෙනම් අවිද්‍යාව නිරෝධයි නම්, තණ්හා නිරෝධයි නම්, කම්ම නිරෝධයි නම්, ආහාර නිරෝධයි නම් තවදුරටත් ඔක නිබ්බති වෙයිද? නෑ. එහෙනම් පිටුතුනි මේ ඇහැ තවදුරටත් මේ ඊළඟ අද්දවේටත් මෙහි ඇහැ අරන් යන්නේ නැති වෙන නම් මොකද්ද කරන්න ඕනේ? මේ උදා වෙවි තියෙන ස්වභාවයේ නිර්උදා කරන වැඩ පිළිවෙලට යන්න ඕනේ නේද? එහෙනම් පිටුතුනි මේ ඇහැ පිළිබඳ යම්කිසි අවිද්‍යාවක්, රූප බැලීම පිළිබඳ යම්කිසි අවිද්‍යාවක් වටිනකමක් තිබුණා නම් ඔය වටිනකමක් වෙන්න ඕනේද? නැති වෙන්න ඕනේ. වටිනකම නැති වුණා නම් තණ්හාව නැති වෙනවා. තණ්හාව නැති වුණා නම් ඒ උදෙසා කරන්නා වූ කාය කර්ම, මනෝ කර්ම, වචී කර්මමක් වෙනවද? නැති වෙනවා. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම නැති වුණා නම් ඒ උදෙසා හේතු සකස් වෙන ටික නැති වෙලා යනවා නේද? ඒ උදෙසා හේතු සකස් වෙන්නේ නැත්නම් තවදුරටත් ඇහැ උදා වෙයිද? නෑ. අන්න පින්විතනි ඇහැ වැය වෙලා යනවා. එහෙනම් ඇහැ උදා කළේ අපි නේද? ආතයි අත්හැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම දැනෙන්නේ මේ සුදු කිරණ ශක්තිය මේ විශ්වයේ තියෙන නිසා තථාගතයන් වහන්සේ තනියෙන් මාර යුද්ධ කළා. අපිට ඒක ලේසි වෙන්නේ නැහැ. සුගත තථාගතයන් වහන්සේ අසංඛ්‍ය කල්පලක්ෂ 20ක් තිස්සේ මේ පාරමී දම් පුරාගෙන ඇවිදින්නයි බුද්ධ රාජ්‍යයටපත් වුණේ. අපි හැමෝම එකතු වුණොත් ලක්ෂ ගණනෙන් අරිහතුන් වහන්සේලා බිහි වෙන මේ යුගයේ ඉක්මනින්ම පහළ වේ. ඒක නිසා ඔබ සියලුම දෙනා පුළුවන් තරමින් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩා ඒ වගේම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා ඔබගේ ගේ ඉස්සරහා ගහ ගන්න අමතක කරන්න එපා. ඔබගේ කම්පියුටරේ වෝල්පේපර් එකට දාගන්න අමතක කරන්න එපා. ඔබගේ වෙළඳ සැලේ ඉදිරියේ ගහ ගන්න අමතක කරන්න එපා. ඔබගේ වාහනේ පිටිපස්සේ ගහන්න අමතක කරන්න එපා. නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා. ඔබගේ ගමේ ත්‍රිවිල් පාකේ ඉන්න තරුණ දරුවන්ට ඔබගේ වියදමින් ඒ ස්ටිකර් ටිකක් ගහලා දෙන්න. යාළුවෝ ටිකක් එකතු කරගෙන ත්‍රිවිල් එක පිටිපස්සේ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා ගහලා තියෙන්නේ. ඔය ත්‍රිවිල් එක යන හැම තැනම පින්වතුනි දකින්න පිරිසට ඔය දේ කියවෙනවා.
ඔය කියවෙන වාරයක් ගන්න මහා ශක්තියක් මේ විශ්වයට නිකුත් වෙන්නේ. මම ඔබට ඔගේ අර්ථය පැහැදිලි කරලා දීලා ඇති අනිකුත් දේශනාවල. නිබ්බාන පරම සුඛය කියන්නේ මොකද්ද? සුඛිතතර වෙනවා කියන්නේ මොකද්ද? පරම ගම්බීර අර්ථයක් මහා සුදු කිරණයක් මේ විශ්වයට විහිදු වෙන වචනයක්. වාක්‍යයක්. නිතර සිහි කරන්න. තමන්ගේ දරුවා තමන්ට වඳින වෙලාවට නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා ආශිර්වාද කරන්න. දරුවට ඒකාන්තයෙන්ම යහපතක්මයි වෙන්නේ. ඒ වගේම පින්වතුනි වාසනාවන්ත සිදුවීමක් ඔබට කියන්න. ඒ තමයි අද මේ රට පාලනය කරන. ඒ වගේම මේ රටේ සංවර්ධනයේ උදෙසා ඉහළම තාන්නමාන තනතුරු දරන බොහෝ පිරිසක් මේ දහමට නැඹුරු වෙලා. මම දැනුවත්වම මැති අමතුරු බොහෝ පිරිසක් මේ දහමට නැඹුරු වෙලා කටයුතු කරනවා. ඔබ දන්නේ නැති වුණාට ඔබ අතර විඳගෙන ඒ අයත් සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒකයි පින්වතුනි මේ ශ්‍රී සද්ධර්මයේ තියෙන ආශ්චර්යය. මම ඔබට කිව්වනේ මේ ලංකාද්වීපේ තව අවුරුදු 10ක් 15ක් යද්දී කසාවතින් බබලනවා. තව අවුරුදු 10ක් 15ක් යනකොට මම ඔබට පෙන්වන්නම් ආමුදුරු 5000කට එහා පැත්ත පින්වතුනි ධර්මයයි ඔබයි ආරා. ඒකාන්තයෙන්ම මේව සිද්ධ වෙනවා පින්වතුනි මේවා මහ යතිවරු. මහා කාලයකට ඉස්සෙල්ලා කියපුවා. මොකද මම දවසක් මේ ගැන යම් ප්‍රකාශයක් කරද්දී ඒක නෝන කෙනෙක් ඇවිල්ලා මට කියනවා අපේ හාමුදුරුවනේ අපේ අම්මා ඔය කියපු සිද්ධිය සහ මුලින්ම මාත් එක්ක කියලා තියෙනවා. අපේ අම්මට පුස්කොළ පොතක තිබිච්ච දෙයක්කින් පොතකට නැගිච්ච තැනකින් හම්බ වෙලා ඔය කතාව නිවන් දකින්න ඔබ දෙලිපිනේ යට තනුමෝදන් වෙන කැපරීම නිසා ඒ සිළු දෙනාව සිහිපත් කරගෙන ඔබ ඉතින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා යකලේ පීතුල පතුල හරිනේ පිං මිහිදී පැතිරී යාමිනේ යති අමුද අභවිතාන කිනවන ගෙන් ඇස් මෙදේවා දස කුසලේ මෙදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා. එහෙමනම් පිළිතුරු බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්ත බුද්ධ පූජා පැවැත්වුවා ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන් ඒ බලමයි මේ ඔබ අප සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම මේ අත්දැකීම තුළදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනසී පැමිණ වදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අදිස්ථාන කරන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි. සියලු දෙනා මාත් එක්කම මෙත් ආශිර්වාද ලබා ගන්න.